සීල ගුණයෙන් සෝභාමත් වුණු සම්බෝධි වන්දනාවෙන් වඩ වඩාත් ශ්‍රද්ධාව ප්‍රබෝධමත් වුණු පින්නැතිවේ හද මන්දිරය සංබුදු බැඳුරක් ලෙස නිවනින් නිවී යනතුරු පූජා වේවා කියලා සාදු කියන්නේ. ලෞතර ශ්‍රී සද්ධර්මයේ දරණ ශ්‍රත්තරං හදවතක් බවට පත්ව මගේ හදවත ධර්මයේ නිරතුරුව ගබඩා වෙමි දහම් සිසිල් ලැබ දෙමින් ධර්ම මන්දිරයක්ම වේවා කියලා ධර්ම රත්නයට පූජා කරමු. ආර්ය සංගරුවනේ උතුම් ගුණ කඳ හදින් දරාගෙන සිව්වනක් සම්බුදු පිරිස අතර උවැසියන් වශයෙන්ුත් පින්නැති ඔබ සංඝ සෝබන ගුණමයි වඩන්නේ. මගේ හදවත උතුම් සංඝ ගුණයෙන් පිරුණු සංඝාවාසයක්ම වේවා කියලා තව වරක් සාදු කියමු. මේ තුනුරුවන්ගේ ගුණ රැඳුණු හද මන්දිරයෙන් කරන ආරාධනය අනන්ත දෙව් බඹ සේනාවන්ට ඇසේවා. සදෙව් ලෝතල පුරා විහිදේවා. අකනිටා බඹලව දක්වාම මේ ආරාධනය වේවා කියලා සාදු කියමු. සක් දෙවෝ පෙරටෝ කොට සිටි දෙවෝ විමන් අරා දෙවිඳුනි වඩිනු මැන මනුලොව සතුන් කරා ඇසෙනා විටදී අම දම් රස මිහිර පෙරා ඔබේ හදවත් නැවේවා අම නිවන කරා. මා සමගම දේවතා ආරාධනාවට ගාථා සජ්ජායනයෙන්ම දායක වෙමු නේද? සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. පෙරුම් පුරාසාරාසකි ලකප් පුරා ඒපින් බෙලෙන් වැඩ වජ්‍රාසනය කරා දෙසනා විටදී සඳහම් මිහිර පෙරා තුන් සිත නමා වඳිමි බුදුරජුන් කරා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දුක්ඛමේව හින කෝචි දුක්ඛිතෝ කාරකෝන කිරියාච විඤ්ජති අත්ති නිබ්බුතෝ නිබ්බුතෝ පුමා මග්ග මත්ති
ගමකෝ නවිඤ්ජති පාදාභිවන්දනීය ශ්‍රී සම්බෝධි නුකාශ්‍රම අලංකෘත මේ පුදබිමේ ආධිපත්‍ය දරා වැඩ සිටින්න මොරටුවේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ධූරයෙන් පිදුම් ලැබ ශාස්ත්‍රපති ගුණයෙන් සෝභාමත්ව පින්නති ඔබ හැම දෙනාටම නිරතුරුව දුක සැප දෙකෙහිදී උත්තම කල්යාණ මිත්‍රාණන් වහන්සේ නමකව කටයුතු කරන අපට අවසරයි අපේ පූජනීය වැලිඋල්ලේ ධමිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරවාසී පරම පූජනීය සංඝ සෝභන ගුණයෙන් සෝභාමත් මහ සංඝරුවනට අපගේ ගෞරවය වේවා අපගේ පුණ්‍යානුමෝදනා පූර්වක ආශිර්වාදේ ලැබ සසුන් කෙත තව තවත් සෝභාමත්ව වැඩ වඩන්නට සවි බල ගුණ බල නැන බලම වැඩේවා කියලා ආදරෙන් සාදු කියා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මෙම සද්ධර්ම දානමය පින්කම සඳහා සියලු දෙනා පරිවාර කරගෙන මූලික දායකත්වයෙන් රැඳෙන්නේ මේ පුදබිම තුල අද දවසටත් එදා සිට මේ දක්වාත් බොහෝ මහ පින්කම් සිද්ධ කළ වග මගේ නායක හාමුදුරන් වහන්සේ සිහිපත් කළ අයුරින් මොරටුව රාවතාවත්තේ අංක 22කින් 2 නිවසේ පදිංචි සරත් ජයවීර පින්වත් මෙතුඳුන් එම මැතිනිය සමග දයාබර සෙනෙහබර දූ දරුවන් එම සම්බුදු පිරිසගේ යහපත් සකල අධිෂ්ඨානයන් සද්ධර්ම දේශනා අන්තයේදී සිහිපත් කරන්නට ඉඩහසර තබා ගනිමු. එතෙක් හද මන්දිරයේ තුල තැන්පත්ව තිබෙන සියලු ප්‍රාර්ථනාවෝ මේ දහම් දෙසුමේ අනන්ත ගුණ බෙලෙන් ධර්ම දානයේ අනන්ත කුසල ශක්තියෙන් ඉෂ්ට සිද්ධ වෙන්නට මගෙත් ධර්ම දානයේ ලබන මගේ සම්බුදු පිරිසගෙත් ආදරණීය ආශිර්වාදය වේවා කියලා තව වාරයක් සාදු කියමු. ආදරණීය වාසනාවන්ත ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත්නි, මේ උතුම් දහම් සෙවණේ රැඳෙන සම්බුදු පිරිස දුරාතීතයේ සිට අපට ළඟින් හිඳ දහම් සාකච්ඡා කරන්නට ලැබුණු බුදු පිරිසක් ලෙසයි මගේ මතකයේ රැඳෙන්නේ. මගේ නායක හාමුදුරුවොත් ඒ බව සිහි කළා. මේ පුදබිමේම අපි සද්ධර්ම දේශනාවක් සිදු කළ බව ගුවනින් හමු වෙන වාරත් අනන්තයි කියලා මම හිතනවා. ඒ නිසාම මම වඩාත් හැබැයි කැමති වෙන්නේ පින්නැති ඔබට වඩා දුරස්ව ඉඳගෙන දහම් දෙසන්නට වඩා සමීපව ඉඳගෙන ධර්ම දේශනාවක් කරන්නටම නොව ධර්ම සාකච්ඡාවක් කරන්නයි. මං හිතන්නේ කාලේන ධම්ම ශ්‍රවණං ලෝකේ වැඩිපුරම දහම් ශ්‍රවණය කරන බොදුනුවන් ඉන්නේ නැත්නම් දේශකයන් වහන්සේලා වැඩි ඉන්නේ ලංකාවේ. ඒ නිසා සම්බුද්ධ ශාසනයගේ චිරපැවැත්ම සඳහා පරියාප්ති ශාසන පැවැත්මත් ප්‍රතිපත්ති ශාසන පැවැත්මත් වාගේම ප්‍රතිවේද ශාසනයත් පවතින්න ඕන ලංකාවේ. නමුත් මට පෙනෙනවා අපි හැමෝම වාගේ ගැටලුවක් ප්‍රශ්නයක් පැනු නැගුණම ජීවිතේට ලෞකික මට්ටමින් ගැටලුව විසඳ ගන්න පවා වෙනත් නොයෙක් බලවේගවල පිහිට ප්‍රාර්ථනා කරගෙන දුවන විත්තිය. පුද පඬුරු එල්ලාගෙන නොයෙක් යාඥා යාතිකා කරගෙන ලෞකික ගැටලු වලටත් උත්තර හොයන බාහිර බලවේග කෙරෙහි තවමත් අපි විශ්වාසය තබමින් ඉන්නවා. අපි වැඩිපුර විශ්වාසය තියාගන්න ඕන මගේ හදවත තුල, හදවතේ ධර්ම බලය තුල. එන්නේ ධර්ම බලය ගොඩනගා දෙන්නයි නැවත නැවත අපි බණ අහන්න ඕන, බණ කියන්න ඕන.
ඒ වගේම ප්‍රතිවේද ශාසනය ගැන බැලුවත් බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නේ වර්තමාන ශාසනයේ දන් දෙමු, වර්තමාන ශාසනයේ බණහමු. කොයි ශාසනයේ නිවන් දකින්නද? මතබුදුවන මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැකලා නිවන් දකිමු. මට තේරෙන්නේ නැහැ ගෞතම බුදුහාමුදුරුවොත් එක්ක මෙච්චර තරහ මොකද කියලා. මේ ශාසනේ නිවන් දකින්න පුළුවන්ද බැරිද කියලා මගේ පින්නතුල මගෙන් ප්‍රශ්න කරන්න ඕනේ. අපි සාකච්ඡා කර කර බණ කියමු. ටික වෙලාවයි. පින්වත්නි, අපි ඉස්සල්ලා මෙහෙමනම් අඳුර ගමු. ඇත්තටම අපි බණ අහන්නේයි කියලා. සද්ද නැතුව බණ අහනවට වඩා අපි දෙගොල්ලම කතා කර කර දහම් සඳැල්ලක දෙන එක හොඳයි කියලා මා විශ්වාස කරනවා. අපි පොඩි කවියකින් තේරුම් ගමු ඒක නේද? දහම් සංනේ දැනුම ලබන්නයි කියමුද බලන්න. දැනුම ලබන්නේ නිවැරදි වෙන්නයි. නිවැරදි වෙන්නේ හරි මඟ යන්නයි. හරි මඟ යන්නේ නිවන් දකින්නයි. ඔන්න දැන් අපේ දහම් පාසල පටන් ගත්තා. මං තමයි ටීචර්. මගේ පින්නතුල තමයි පන්තියේ ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවෝ. වයසේ ප්‍රශ්නයක් නැහැ. මොකද නාක් වෙච්ච අපි දැන් දහම් පාසලට ගියත් බාර ගන්න නැහැනේ. ඒ වගේ මේ වගේ වෙලාවක දහම් පාසලක් කරකට සම්බන්ධ වුණොත් තමයිනේ. ඒ නිසා ඔක්කොම වයසකකම් වැඩිහිටිකම් සියල්ල අමතක කරලා අපි ඔහේ නිදහසේ ඉමු ටික වෙලාවක්. මනසේ දොරගුළු ඇරලා තියමු දහමේ සුවඳ වහනය වෙන්නට හද මන්දිරය ඇතුළට. ඒක මුව විවෘත වුණු තරමට හදවත ඇතුලේ ධර්මයේ ගබඩා වෙන්න පටන් ගන්නවා. ධර්මයේ සජ්ජායනා කරන එක බොහොම වටිනවා. ධර්මයේ සජ්ජායනාවෙන් පින්වත්නි ධර්මයේ අහගෙන ඉන්නවටත් වඩා බලයක් උපදිනවාමයි. පිරිතක් අහගෙන ඉන්නවට වඩා පිරිත් දේශනාවකට ගියාම අපේ සදහැවතුනුත් පිරිත් පොත් වහන්සේනමක් වැඩමවගෙන ගිහින් දෝතේ දරාගෙන අර දේශකයන් වහන්සේලා දේශනාව කරන අතරේ පිරිත් ඩිංග දේශනා කළොත් සජ්ජායනා කළොත් ඒ පිරිත උරා ගන්න පිරිතේ ශක්තිය උරා ගන්න ප්‍රමාණය වැඩි මේ ශරීරය තුලට. ඒ වගේ ධර්මය සජ්ජායනා කළාම පුරාණ කාලේ පිරිතනම් සජ්ජායනා කරන්නේ නැති. දහම් දේශනා කරනකොට පරණ ධර්මශාලාව ගාව දායක මහත්තයෙක් හිටියා. පන්සලේ වැඩිහිටි දායක මහත්තයෙක්. මොනව කරන්නද? ඒයි කියන්නේ. කියන පදේට ඒයි යාමදුරුවනේ. කල්පනාව ඇතත් කල්පනාව නැතත් ඒයි යාමදුරුනේ කියනවා. නිකන් කම්මැලිකම යන්නත් එක පොඩි රස කතාවකුත් කියන්න. මම පින්නතල ඒක අනන්ත අහලා ඇති. දවසක් එලිමහනේ ධර්ම දේශනාවක්ලු දැන් හාමුදුරුවෝ ධර්ම දේශනා කරගෙන යනවා වාක්‍යයෙන් වාක්‍යයට අර මනස ඒ හාමුදුරුවනේ කියන මිනිහා වෙන කල්පනාවක ඉන්නේ. ඒ හාමුදුරුවනේ කීක ඉන්නකොට තලගොයෙක් ඇවිල්ලා රිංගනවලු තුඹහකට. තලගොයා දැන් එනවත් බලාගෙන ඒ හාමුදුරුවනේ. තුඹහ ළඟට එනවත් දැක්කහම ඒ හාමුදුරුවනේ. හාමුදුරුවෝ කියන්නේ මොකද කියලා දන්නේ නැහැ. දැන් තලගොයා හැමීට රිංගුවා. අර තුඹසට උත්සාහ කළොත් කරන්න බැරි දෙයක් නේද? නෑ නේද උපාසක මහත්තයෝ. එහි හාමුදුරනේ තව නැට්ට විතරයි. මිනිහගේ ඔළුවේ තීච්ච දේවල් තමයි කියන්න යෙදුනේ. එහි හාමුදුරනේ කියලා. ඒ වගේ පිළිවදන් දීමටත් වඩා වටින්නේ පිළිවදන් දෙන එක හොඳයි. අපි එකතු වෙලා සාකච්ඡා කරන එක. එතකොට ධර්මදේශනාව අවසානයේ මොනවා හරි යමක්
సంతాනෙ රැඳෙන්න පටන් ගන්නවා. මගේ නිසා මේ පුංචි පුංචි පද්‍ය නිර්මාණ හදන්නෙම මොකද්ද ක්‍රමය අපේ ඇත්තන් තුල අපි බණ පටන් ගන්නකොට කියනවා සුනාත, අපි පටන් ගන්නකොට කියනවා ධාරේත, අපි පටන් ගන්නකොට කියනවා චරාත. ඔය තුන සිද්ධ වෙලා නම් මම මේ කියන කවි පදවල අවසන් අරමුණ ඉෂ්ට වෙලා තියෙන්න ඕනේ. අපිට ජීවිත දෙකක් තියෙනවා. පවතින ජීවිතයයි නවතින ජීවිතයයි. ඒ පවතින ජීවිතයත් සෝභාමත් කරගන්නට ධර්මයේ අනන්ත ශක්තිය හා මතකය වැදගත්. ඒ නිසා අපි මෙහෙම ආරම්භයේ නැවත සැරයක් ඒ කවියත් තව පුංචි කවියකුත් දෙකක් එකට අරගෙන සජ්ජායනා මා කිව්වා. දහම් අසන්නේ දැනුම ලබන්නයි කියන්නේ. දැනුම ලබන්නේ නිවැරදි වෙන්නයි. නිවැරදි වෙන්නේ අරිමඟ යන්නයි. අරිමඟ යන්නේ නිවන් දකින්නයි. බලමු මා එක්කම කියලා පාඩම්ද කියලාද? දහම් අසන්නේ දැනුම ලබන්නයි. දැනුම ලබන්නේ නිවැරදි වෙන්නයි. නිවැරදි වෙන්නේ අරිමඟ යන්නයි. අරිමඟ යන්නේ නිවන් දකින්නයි. තවත් ඒ වගේම පුංචි කවියක් කියලෙමුකෝ. දහම් අසන්නේ ඇසක් ලබන්නයි. ඇසක් ලබන්නේ ඇත්ත දකින්නයි. ඇත්ත දකින්නේ කුසල් වඩන්නයි. කුසල් වඩන්නේ නිවන් දකින්නයි. ඔන්න තවසරක් දහම් අසන්නේ ඇසක් ලබන්නයි. ඇසක් ලබන්නේ ඇත්ත දකින්නයි. ඇත්ත දකින්නේ කුසල් වඩන්නයි. කුසල් වඩන්නේ නිවන් දකින්නයි. අපි දැන් දෙවන වරට කියාපු කවිය ආරම්භ බලමු. දහම් අසන්නේ ඇසක් ලබන්නයි. දැන් ඊයේ මගේ මේ ඇස් දෙකම ලේසර් කරලා තියෙන්නේ. ඉතින් මට මගේ පින්නතුල්ලා හැමෝම පැහැදිලිව පේන්නේ. ඇහැක වටිනාකම දැනෙන්නේ පෙනිපෙනී තිබිලා නැති වුණාම ගොඩක් දැනෙනවා. ගොඩක් දැනෙනවා. අපිට මාංශමය මේ ඇස ලබන්නට වුණත් කර්මජ රූප නම් වූ රූප කොටස බලපානවා. පෙර භවයේ කරන ලද පුණ්‍ය බලයෙන් තමයි පංචේන්ද්‍රයන් මේ කල්යම් පසින්දුරංග විකලත්වයක් නැති උපතක් ලැබෙන්නේ. එහෙනම් ඇසත් එක ඉන්ද්‍රියක් නේ. ඇස පෙනෙන එක උපන්දා ඉඳලා පෙනෙන එක අපි සිද්ධ කරගත්ත මහා පුණ්‍ය ශක්තියක ප්‍රතිඵලයක්. එතකොට ධර්මය අහන්නේ ඇයි, ධර්ම දානයේ දායකත්වය දරන්නේ ඇයි කියලා ඇහුවොත් ප්‍රශ්න ගණනාවකට මම පින්නතුල්ලා උත්තර දෙයි. පින් සිද්ධ වෙනවනේ අපි හඳුරන්නේ. ඒතර මේ ඇස ලැබුණේ පිනේ බලයෙන් නම් දහම් මැස පෑදෙන්නෙත් මොකේ බලයෙන්ද? පිනේ බලයෙන්. පිනේ බලයෙන්. ඒ නිසා එදා
තථාගතයන් වහන්සේගේ හේවනි දහම් ඇසූ හැමෝම බණ අහලා ඉවර වුණාම භාග්‍යතුන් වහන්සේ ළඟ කියනවා ස්වාමීනි අන්ධකාරේවා තේලපජ්ජෝ තන්දාරෙය්‍ය කර්ත කරවලේ හැපි හැපි යන කෙනෙකුට ඔබ වහන්සේ පහනක් දුන්නා වගේ මට හැපෑදුනා. මං මුලා වෙච්ච කෙනෙකුට හරියට දැස නොපෙනී මග හසර නොදැන අසරණ වෙච්ච කෙනෙකුට ඔබ වහන්සේ හරියට පාර කියලා දුන්නා වගේ අන්ධව තිබුණු ඇසක් ඔබ වහන්සේ තෙවනි ඇස වශයෙන් මතු කර දුන්නා වගේ අන්න දහම් ඇසූ අය එදා ඇස මතු කරගත් හැටි සිහිපත් කළා. ඇස මතු විය යුත්තේ කුමක් පිණිසද? ඇසක් ලබන්නේ ඇත්ත දකින්නයි. ඇත්ත දකින්න. ජීවිතයේදී අපි පින්නතුලට ලෞකික ජීවිතය ගැන බලමු. ඒකට ඉඩ කඩක් ලැබුණොත් උදාහරණයක් දෙකකුත් කතා කරමු. අපට මේ ජීවිතයේ දුක සැප දෙක ලැබෙන්නේ මොකක් නිසාද කියලා ඇහුවොත් පින්නතුලා එකවරම උත්තරයක් දෙයි. දුක සැප ලැබෙන්නේ කර්මය නිසා. කර්මය කිව්වහම එකක් පුණ්‍ය කර්මය අනික පාප කර්මය. අපි දැන් මෙහෙම බලමු. නොලැබෙන සැපක් කෙනෙකුට ලද හැකිද ලොවේ එනමුදු ලද සැපත වෙනසිය හැකිද නොවේ කලකම් මනුව කවුරුත් ලද පරිදි භවේ දෛවය අනුව කෙනෙකුගේ ජීවිතය ගෙවේ. ඔන්න මේ ජීවිතේට කවරෙකුගෙන් හෝ දුකක්, කවරෙකුගෙන් හෝ මානසික පීඩාවක්, කවරෙකුගෙන් හෝ අපිට අලාභයක් සිද්ධ වුණු අවස්ථාවල මගේ පින්නතුල්ල කොහොමද හිත හදා ගන්න හිත හදා ගත්තේ? අපි මේ භවයට ආවේ පරණ ණය ගෙවන්නයි. අපි මේ භවයට ආවේ මොකටද? අපි තව ටිකකින් කතා කරනවා. ගොඩක් දේ තියෙනවා කතා කරන්න. පරණ ණය ගෙවන්න. අම්බල මක්ක සිත රඳනා මේ දිවිය ණය ගෙව් මක්ක දිවරෑ වෙහෙසෙන දිවිය. රැස්කෙරු මක්ක පින්පව් සසරට සවිය. හිස්කෙරු මක්ක පින්පව් නිවනට ජවය. නිවනට ජවයක් හදන්නට නම් පුඤ්ඤ පාප පහිනස්ස පවිනුත් හිත අත්මුදවන්න ඕනේ, පිනිනුත් හිත අත්මුදවන්න ඕනේ. ඒ කිව්වේ පින් කරන්න එපා කියලා නෙවෙයි. පව් කරන්න එපා කියන එක නම් අපි දන්නවා. සබ්බ පාපස්ස අකරණ. මේ පොඩ්ඩක් මගෙත් එක්ක තර්ක කරන්න ඕන කරන පසුතලයක් හදලා දෙන්න පින්නතුලට. මගෙන් ප්‍රශ්න අහන්න ඕනයි. අද ප්‍රශ්න අහනකම් ගෙදර යනු නැත. පිළිතුරු දෙනකම් මට යන්න දෙන්නත් එපා. අපි සුහද සාකච්ඡාවක යෙදෙමු. එතකොට අපේ ජීවිතේට අපි හිතමු නොකල වරදකට අපිට නින්දා ලැබෙනවා. හොඳ කරන්න අපට එන්නෙම නරක ප්‍රතිඵල. එතකොට හිතෙනවා ඊළඟට අනිත් පැත්තෙන් තව තියෙන ඕනෑ තරම් ප්‍රශ්න මෙලොව ජීවිතේට තියෙනවා. අපි දන් දෙන්නෙත් අපි, සිල් ගන්නෙත් අපි, පන්සලේ සිල් වැඩ කරන්නෙත් අපි, ධාර්මික ජීවිත ගෙවන්නෙත් අපි, කරදරත් අපි තමයි. මේ මොකද හාමුදුරුවනේ? ඉතින් ඕකට උත්තර හොයන්න දේවාලයකට ගියාම දේවාලයෙන් අහනවා ගෙදර බුදු පහන පත්තු කරනවද? ඒකයි ඔය කරදර. නිවාපම් පහන. අන්න දේවාලයෙන් දුන්න උත්තරේ. මේ ධර්මයේ වශයෙන් පාවිච්චි කරන්න නැති වෙනකොට දෙන ඕනම උත්තරයකට කියන ඕනම කෙනෙකුගේ අදහසකට දුවනවා.
හරි අවබෝධයක් නැති වුණාම එහෙමයි. ඒ නිසා අපිට හරි අවබෝධයක් තියෙන්න ඕනේ. අපිට යම් කිසි කෙනෙකුගෙන් මා කිව්වාගේ හොඳ කරන්න එන්නේ නින්දානම් කොහොමද හිත හදාගන්නේ? කොහොමද හිත හදාගන්නේ? මම අරගත්තු ණයක් ගෙව්වා. මට ඒ නිසා හොඳක් අහන්න හම්බ වෙන්නේ නැහැ. මට මේ ජීවිතේ ලැබෙන්නේ මම පෙර වපුරපුවා. පිළිගන්නවද? පෙර භවවල වපුරපුවා තමයි මේ ජීවිතේ ලැබෙන්නේ. එතකොට අපිට වඩා සැප සම්පත් තියෙන, අපට වඩා ධන භෝග සම්පත් වලින් ආඩ්‍ය සියලු බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච අය ඉන්නවා. ඒ අය දැක්කම අපට සමහර විට පොඩි ඊර්ෂ්‍යාවක් එනවා. අපි පෘථග්ජන හිතනේ ඊර්ෂ්‍යාවක් එනවා. කොහොමද අපි හිත හදාගන්නේ? එයාගේ ලැබීම, මේ මගේ ලැබීම. එයාගේ ලැබීම කෙරෙහි මම ඊර්ෂ්‍යා කළොත් මට තියෙන ටිකත් සංසාරෙට නැති වෙනවා. පුළුවන් තරම් වීරිය කරන අපිට වඩා රූප සම්පත්තියෙන් වේවා, ධන සම්පත්තියෙන් වේවා, සමාජයේ පිළිගැනීමේ වශයෙන් වේවා, කාට හරි ඉහළ තලයක් තියෙනවා නම් අනේ කොච්චර එකක්ද බං සතුටු වෙනවා. කවුරු හරි ගෙයක් දොරක් හදා ගන්නවා, වාහන පොඩ්ඩක් ගන්නවා, සතුටු වෙනවා. හුඟක් දොරට මිනිස්සු සතුටු වෙනවද එහෙම? අපි හිතමු පුට් සයිකලයකින් ගිහින් පොඩි වෙළඳාමක් කරපු මිනිස්සයා 3 wheeler එකක් ගන්නවා අල්ලපු ගෙදර. යාන්තම් ජනලේ රෙද්ද මෙහාට කරලා බලලා 3 wheeler එකකින් යන අම්මද බොල අරු වඟල් ගන්න උඩින් යන්නේ දැන්. උඩින් නෙන්නම් යන්නේ. 3 wheeler කොළපතේ තිබ්බා වගේ බිමින් යනවා නැද්ද? මොකද එහෙම කියන්නේ අර ඊර්ෂ්‍යාව දරා ගන්න බැරුව. ඒ නිසා අපේ ජීවිතයට යමක් කෙලමෙනකොට ඒක දිහා බලන්න අවශ්‍ය දහම් මැසක් තියෙන්න ඕනේ. එක කිව්වේ දහම් මසන්නේ ඇසක් ලබන්නයි. පින්පව් දෙක අනුව ජීවිතයේ ගෙවන හැටි කියන්නේ මට තියෙනවා පුංචි කතාවක්. මං කතන්දර හුඟක් කියන අඩු නිසා මම මේ ලියාගෙන යාවේ කතන්දරේ. දැන් මට වයසත් වැඩි හින්දා මතකත් නැහැ. පින්පව් දෙක අනුව ජීවිතයේ ගෙවෙන හැටි කියන්න ඕනනේ. මා දැක්ක චරිත අතරින් උප්පලවන්නානම් රහත් මෙහෙණින් වහන්සේ අගතනොතරක් තිබ්බ නේද? මතකද? වැරදුනට කමන්නේ මමනේ ඉන්නේ. මටත් වරදිනවා. ඉරිදිවන්තයන් අතර අගතනතුර. ඒ භික්ෂුණීන් වහන්සේලා රහත් මෙහෙණින් වහන්සේලා අතරනේ. රහත් ස්වාමීන් වහන්සේලා අතර කවුද අගතනතුර? මොගලන් මහරහතන් වහන්සේ. දැන් උපලවන්න රහත් මෙහෙණින් වහන්සේගේ කතාව ටිකක් ඉගෙන ගමු. පොඩ්ඩක් අපි ඒකාකාරී බවින් අත්මිදෙන්න. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පහළ වෙච්ච කාලේ බොහෝ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ හවසට යනවා පින්නත් ඔබ අපේ මේ පුදබිමට එනවා වාගේ මල් පහන් පුදන්න බුදුබණ අහන්න. මේ කුලදියණියත් ඒ කාලේ දුප්පත් පවුලක ඉපදිලා බණ අහන්න ගියා. ඇයට පේනවා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාව අවසානයේ එක්තරා භික්ෂුණියකට ඉරිදිවන්තයන් අතර අගතනතුර ප්‍රදානය කරනවා. ඇයට හරියට ආස හිතුණා ඒකට. ඇය ටිකක් කිට්ටු කරලා කොහේ ඉරිදිවන්තයන් අතර අගතනතුර ලබාගත් යම්කිසි 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සියලු දෙනාටම පෙරාත්ම බව කියන්න පුළුවන් ಜಾති ස්මරණ ඥානෙ තියෙනවා. ළඟට කිට්ටු වෙලා পদවිය ලැබලා ඉවර වුණාම බුදුහාමුදුරුවෝ වැඩියම ඒ භික්ෂුණියගෙන් අහනවා ඔබ සසර කළ පින්කම් මොනවද කියලා. එතන සසර කළ පින්කම් නම් අනන්තයි අප්‍රමාණයි.
මේ භවයේ කළ පින්කම විතරක් ඔයාලට මතක් කරන්න මම මේ වෙනකොට 7 දවසක් එක දිගට දන් දීලා තියෙනවා. 7 දවසක් එක දිගට දන් දීලා තියෙනවා. දැන් අපේ මේ කටින පින්කම් කාලේ අපේ ශ්‍රාවක ශ්‍රාවිකා පින්නතුල්ලා නිතිපතා මොන හරි පූජාවක් කරනවා. දැන් මේ හැන්දෑවට එනකොට පොල් තෙල් චුට්ටක් හරි අරන් යනවා පහනක් දල්වන්න. නවරදවා මේක කළ යුතුයි. හැමදාම පින්කමක් කරගන්න ලැබෙන අවස්ථාව ගිහි ගෙදර කායට හුඟක් අඩුයිනේ. අනේ එහෙමද? මාත් එහෙනම් 7 දවසක් මට පුළුවන් හැටියට ක්ෂීර පායාස දානයක්, කිරිහාර දානයක් දෙනවා භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. ඉතින් පූජා කළා. 7 වෙනි දවසේ පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ හැවෙනි වාඩි වෙලා අහනවා ස්වාමීනි මම මේ පින්කම කරගත්තේ මගේ අහිංසක පින්කම ඉරිදිවන්තයන් අතර අගතනතුරක් ලබන්න මටත් ආශාවක් ඇති වුණා. එහෙමද? හොඳයි. පොඩ්ඩක් ඉන්න බලන්න. භාග්‍යතුන් වහන්සේ දිවස යොදවලා බලනවා ඈට පදවිය ලබා ගන්න පින තියනවාද කියලා. ඇත්තයි පින තියෙනවා. හැබැයි ඒ ශාසනේ ඊළඟ ශාසනෙත් නෙමේ. ගෞතම බුද්ධ ශාසනය. ඔව්. ඔබතුමී ගෞතම බුද්ධ ශාසනේ ඉරිදිවන්තයන් අතර අගතනතුර ලබනවාමයි කියලා ඔන්න විවරණ දුන්නා. දැන් බොහෝ පින්කම් කරලා මරණයටපත් වෙලා දෙව් මිනිස් ලෝකවල ඉපදිලා ආයෙත් කාශ්‍යප බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ මනුෂ්‍ය ලෝකෙට ආවා. ලස්සන ආරාමයක් හැදුවා. ලස්සන ආරාමයක් හැදුවා. දැන් මේ පූජා භූමියට වඩින හැම ස්වාමින්දයන් වහන්සේ නමකටම මගේ නායක හාමුදුරුවෝ නව දර්ශනයක් දර්ශනීය පුදබිමක් සියලු දායක දායිකාවන්ට දර්ශනීය පුදබිමක් ඇත්තටම ඇතුළට පිවිසුනාම ඒ මහා ශාන්තිය දෙගුණ තෙගුණ අපට දැනෙනවා සතුට ආලෝකය පිළිවෙල වික්ෂුන් වහන්සේලාට මෙන්න නායකත්වය එක මෙන්න පිළිවෙලක ලක්ෂණ කියලා ගිහි පැවිදි අපි කාටත් පෙන්눔 කරන පුදබිමක් මේ එවැනි අලංකාර පුදබිමක් පූජා කළා. හැබැයි ඒ දන්නේ නැහැ අය පූජාව කළේ ඇයි කුමක් නිසාද කියලා. අද අපේ මහත්මයා අටමහා පින්කම් අතරත කටින පින්කම් කාලෙදී කටින පින්කමට ශක්තිය දෙමින් වච්චකුටි පූජාවක් කළා කිව්වා. මේ සසර හුරු පුරුදුකම් අටමහා පින්කම් කරගෙන යම්කිසි පදවියක් දක්වා අග්ගස්ස දාතා බේදාවි යන ගමනක් ආදරණීය මහත්මයාණෙනි මේ පින්වත්නි මේ දැන් ඒ විදිහ ආරාමයකොත් පූජා කරලා මහ පින්කම් කරලා මැරිලා ඊළඟට මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා. හැබැයි ඊටාම දුගී කුලයක තමයි ඉපදුනේ. දැන් පින්නත් ඔබට එක ප්‍රශ්නයක්ත් එනවා මේ අතරේ. බුදුන් දැකලා දන් දීලා මතු අගපදවියකුත් ප්‍රාර්ථනා කරගෙන යන ගමනේ උපනුපන් ආත්ම භාවවල උපනුපන් ආත්ම භාවවල සැප විපාක වැඩි වෙන්න එපායි. මොකද මේ දුගී කුලයක උපන්නේ. දැන් පින් නැති ඔබ හැම දෙනාගේම ජීවිතේ පින් දහම් කරලා සියලු සැප කිසිම කෙනෙකුට නැහැ කියලායි මම කල්පනා කරන්නේ. හැමෝටම මොන හරි අඩුවක් තියෙනවා. හැමෝටම මොන හරි අඩුවක් තියෙනවා. හැමෝටම මොන හරි දුකක් තියෙනවා. හැමෝටම මොන හරි කරදරයක් තියෙනවා. අඩු ගානේ නිරෝගීකම අඩු බවක්වත් තියෙනවා. දැන් මේ පුටුවල වාඩි වෙලා ඉන්නේ අපි කැමැත්තෙන් නෙවෙයිනේ. ඇයි ඒ? දැන් බිම ඉඳගෙන අර්ධ පරියන්කෙන් ඉඳ ආසයි, බද්ද පරියන්කෙන් ඉඳ ආසයි. දැන් මේ මම අර්ධ පරියන්කෙන් හිටියොත් තව 8 දෙනෙක් ඕනේ නැගිටවන්න. කකුල් දිහා යරවන්න. ඒ නිසා අපිට දැන් මේ සබ්බසෝ නාම රූපස්මින් යස්සනත්ති මමයිතං නාමය රූපයයි දෙකින් මට මං නැති බව මට තේරුම් ගිහිල්ලයි තියෙන්නේ. පින්නත් ඔබට මේ ගත කරන ජීවිතේ මං හැමදාම පාඩම් කරවලා තියෙනවා මේ ටික. මේක පාඩම් කරගන්නත් කියලා තියෙනවා. කාහට කෙසේ මොන යුතුයකම් කළත් මම මට මං විතරමයි එය දැනගනිමි මම
ඔබ හැමෝටම යුතුයකම් කරලා අපි කතාවටත් කියන මොකද කපුට හැමෝගෙම මාළු කනවා කපුටගේ මාළු කන්න කවුරුවත් නැහැ වාගේ. අපි හැම එක්කෙනාගේම දුකට පිහිට වෙනවා. මට බැරි වෙච්ච වෙලාවට කාත් කවුරුවත් මට නෑ. එහෙම වෙච්ච අවස්ථා තියෙනවද නැද්ද? ඇයි එහෙම වෙන්නේ? දරුවෝ අදලා තනලා ලොකු මහත් කරලා පුදුම විදිහේ කැපවීම කරලා අන්තිමට මට කාත් කවුරුවත් නෑ. බලන්න සම්භාවනීය පවුල් වල වුණත් කාමර 10 12 ගෙවල් අන්තිමට මහ දෙන්න විතරක් බස්සගේ වයසේ කවුරුවත් නෑ. දෙනම් කී ඉන්නවා. පාඩම් ඉගෙන ගන්න හොඳම දේ. යුතුයකම් ලබාපගේ වැරද්ද නෙමෙයි. අපි පතාගෙන ඉන හැටි හැමෝම මට අහිමි වෙනවා නම් මට දැනෙනවා සංසාරේ ස්වභාවය. ඒක මට සිද්ධ වුණේ සංසාරේ තේරුම් ගන්න. මොකද සංසාරේ කිව්වේ එතන කාහට කෙසේ මොන යුතුයකම් කළත් මට මං විතරමයි එය ගනිමි මම ලෙඩ වෙලා එක තැන් වෙලා ඉඳලා හුස්ම අදින වෙලාවට දරුවෝ ඉන්නවා තමයි. නමුත් වේදනාව බාර ගන්න කාටවත් බෑ. මං තනියම මගේ වේදනාව විඳ ගන්න ඕනේ. ආයෙත් මං කියනවා කාහට කෙසේ මොන යුතුයකම් කළත් මට මං විතරමයි එය දැනගනිමි මමයි කියා හිතුවත් මා ගැනම මම විදසුන් වඩා බැලු විට මට නොමැත දැන් ඔයගොල්ලන්ට ඒක නිකන් සිංහල වචනෙන් කියන්න. ගෙවල් වල ගිහින් කියන්න එපා. කාට කොච්චර මොනවා කළත් මට මං විතරයි කියන්න. බය වෙන්න එපා. ගෙදර ඔක්කොමලා වෙන්නේ නැහනේ. ආයෙත් කියන්න. කාට කොච්චර මොනවා කළත් මට මං විතරයි. එකෙක්ගෙන්වත් හොඳක් හොඳක් නෑ. එකෙක්ගෙන්වත් හොඳක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. අපට දුක එන්නෙම බලාපොරොත්තු වෙලා හිටියාම. අතට වඩා හෙට සියලු දෙනා වෙනස් වෙන්න පුළුවන්, මං තනි වෙන්න පුළුවන් කියන අවදානමට සූදානම් වීම ඉතා අවශ්‍යයි. දැන් අන්තිම පාඩම තමයි මට මංවත් නෑ. අපි මට කාත් කවුරුවත් නෑ කියලා හිතනවා මිසක් මට මංවත් නෑ කියලා තේරුම් ගන්නෙම නෑනේ. ධර්මයේ තියෙන්නේ මට මංවත් නෑ කියලා තේරුම් ගන්න හැපාතලා දෙන්නයි. දැන් ඕනෑවටත් වඩා සැප තිබුණොත් මිනිස්සු සසරින් එතර වෙන්නෙම නෑ. මිනිස්සු සසරින් එතර වෙන්නෙම නෑ. හැමදේම සම්පූර්ණ නම් දුකක් තියෙනවා නම් වෙනත් ආගම් වලත් ඒක කියනවා පැමිණෙන දුක්. සිංහලයේ විතර කතා කරන පැමිණි දුක් පැණි රහයි. මේ දුකත් මට වෙස්වලාගෙන පැමිණිච්ච ආශිර්වාදයක්මයි. අන්න අපි හිතන්න ඕනේ. දැන් මේ කුලදියණිය ඊටාම දුගී කුලයක උපන්නේ. ඒ අය දුගී කුලයක උපන්නේ පින්වල පළ නැති නිසා නෙමෙයි. මොකක් නිසාද? දුක අවබෝධ කරගන්න. දුක අවබෝධ කරගෙන පින්දහම් කළාම හොඳයි. පින්වත්නි, දැන් මේ දුගී කාන්තාව තමන්ගේ සැමියාත් එක්ක කුඹුරට යනවා එයාගේ උදව්වට. ටිකක් දවල් වල යන්නේ ආහාර ටිකකුත් හදාගෙන යන්නේ. දැන් ස්වාමියා වැඩ ටික අහවර කරලා ගොඩට එනකන් පරණ ගත්තු එකේ වී කරල් ටිකක් තිබුණා. මේ වී කරල් ටිකෙන් පොරි ටිකක් හැදුවා. අපි දන්නවනේ පොරි කියන එක වී බදලා ගන්න එක නේද? පොරි ටිකක් හැදුවා. ඔහොම ඉන්න ගමන් ඒ කිට්ටුව තියෙනවා ලස්සන පොකුණක්. පොකුණේ මහනෙල් මල් ටිකකුත් කඩාගත්තා. දැන් ඕකේ අසිරිය බල බලා ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවැදිලා එතෙන්ට වැඩම කළා. නිරෝධ සමාපත්තියට සමවැදිලා එතෙන්ට වැඩම කළා.
දැන් මේ උදේ දහවල් අතරත වෙලාව නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගී වැඩ සිටින කෙනෙකුට යමෙකුට යම් පූජාවක් කරගන්න ලැබෙනවා නම් මහත් ආනිසංසයක්. දැන් ඈ මේ ගැන දැනගෙන තිබුණා. අතීත සංසාර පුරුද්දක් දැන් එනවනේ යටි හිතෙන්. හරි ආදරෙන් ආශාවෙන් අර විලඳ ටික අර පසේ බුදුරජාණන්ගේ පාත්‍රේ පුරාත් අහුරලා පූජා කළා. මහණෙල් මල් ටිකත් ඒක උඩින් තියලා පාත්‍රේ සැරසුවා. දැන් පසේ බුදුහාමුදුරුවෝ ඈට මහත් හේතු සම්පත් තියෙන බව දැනගෙනමයි මේ දාණයට වැඩි. අපේ පින්නතුල මතක තියාගන්න ඕන අපේ භාග්‍යවතුන් වහන්සේට උනත් උදෑසනට අපේ පින්නතුල සම්බුද්ධ පූජාව පවත්වනකොට මල් පූජා කරනකොට නිරෝධ සමාපත්තිතෝ උට්ඨයිත්වා විහෙරති නිසින්නස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන වාක්‍ය කියලා බුදුන් වඳින්න පුරුදු වෙන්න. කොබලන්න පාඩම් තියෙන අතුසන් නැද්ද? මන් ඩිංගක් කියලා දෙන්නද? සම්මා සම්බුද්දස්ස කියන ටික එහෙම පාඩන්නේ. නිරෝධ සමාපත්තිතෝ කියන්නේ උට්ඨයිත්වා විහෙරති නිසින්නස්ස ඔය ටික විතරයි විශේෂයෙන් පාඩම් කරගන්න තියෙන්නේ. නිරෝධ සමාපත්තිතෝ උට්ඨයිත්වා විහෙරති නිසින්නස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමස්කාරය කියනකොට උනත් මේ මගේ නිරෝධ සමාපත්තියට සමවැදී නැගී වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේටයි මම නමස්කාර කරන්න කියලා නමස්කාර කරනකොට හරි වටිනවා. මම සම්බුද්ධ පූජාව පවත්වනකොට නිරෝධ සමවත් ගුණයෙන් නැගුණ සවනක් ගන්න බුදු රැස් මැද දිලෙන නව අරහාදී ගුණයෙන් පිරුණ මගේ බුදු රජුටයි මේ දන් බඳුන. මේක ගෙවල් වල කියන්න පුරුදු කරගන්න ඕනේ. ඒ මොකද දන්නවද? මෙතෙන්ද නම් පසේ බුදුරජාණන් වහන්සේ මේ කතා පොත හැටියට වැඩම කළා. පින්නතුනි ඔබේත් මගේත් භාග්‍යවතුන් වහන්සේ තවමත් ජීවමානව වැඩ ඉන්නවා. මේක කියන්න අපි හරිම කම්මැලි જાතියක්. මම මේ පුංචි කවියට මේ ප්‍රතිවාප ටික එකතු කරන්නේ. පෝෂණය සපයන්නේ. බුදුරජාණන් වහන්සේ නමකට පිරිනිවන් පෑන් 3ක් තියෙනවා. එකක් ක්ලේශ පරිනිර්වාණය. මොකද්ද? ක්ලේශ පරිනිර්වාණය. අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්ධ ගයා පුණ්‍ය භූමියේදී මොකද කළේ? ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවුණා. දැන් ඒක හරි. ඊළඟට උපවත්තන සල්වනේදී ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනීමීමට පත් වුණා. අපි ඕකට නම් ගොඩක් තියෙනවා නේද? සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුව, අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව ආදී වශයෙන්. එතකොට දැන් මේ පිරිනිවන් පෑම දෙකම සිද්ධ වෙලා. තව එක පිරිනිවන් පෑමක් තියෙනවා. ඒ පිරිනිවන් පෑම සිද්ධ වෙනතුරු බුදුරදුන් ජීවමානයි. මොකද්ද දන්නවද? ධාතු පරිනිර්වාණය. පින්නති ඔබේ ගෙදර නිර්මාංශන විශේෂයෙන් පින්නති ඔබට පුළුවන් නම් ඉතා පිරිසුදු සම්බුදු කුටියක් ඇති කියලා මං හිතනවා අපේ ඉඩකඩේ ප්‍රමාණයට. පුංචි කරඬු පොඩ්ඩක්. ඒක හිස් කරඬු පොඩ්ඩක්. ඉඳ හිට සමම්පිච්ච මල් දෙකක් මේක ඇතුලේ අහුරලා. නිකම් පොඩ්ඩක් අදිෂ්ඨාන කරන්නකෝ. අදිෂ්ඨාන කරන්නකෝ මගේ සීලේ පවිත්‍ර නම් සැබෑ නම් මට සත්‍ය ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා නම්
මේ ධාතු කරන්දකේ තුළට මට වන්දනා කරගන්න ජීවමාන බුද්ධ උපස්ථානයක් බවට මගේ උපස්ථානය පත් කරගන්න ධාතුන් වහන්සේ නමක් වඩීවා කියලා අදිෂ්ඨාන කරන්න. අහලා ඇති මයි පින්නතුලා 이르දීන් ධාතුන් වහන්සේලා වඩිනවා කියලා. එක තැනක වැඩ ඉන්න ධාතුන් වහන්සේලා තව තැනකට කොහොමද වඩින්නේ? ඇට කෑල්ලකට උඩින් යන්න පුළුවන්ද කියලා අහන මිනිසුන්ගෙන් යුක්ත විනයවර්ධන අහස්ලින් පිරිච්ච ලෝකෙට මේවා ඩිංග ඩිංග කියලා දෙන්න ඕනේ. ටික ටික කියලා දෙන්න ඕනේ. බුදු සරණ ලබන ක්‍රම කීපයක් තියෙනවා පින්වත්නි. අපි තවම හරියට බුදු සරණ ලබලා නැහැ. තෙරුවන් සරණ යන ක්‍රමවේදය තවම අපි ඒ චක්‍රයෙන් පිට ඉඳගෙනයි තවම මේ ඉන්නේ. ඒ චක්‍රයට තවම ඇතුළත් වෙලා නැහැ. ඒ ඇතුළත් කරවන්නයි මගේ නායක හාමුදුරුවෝ හෙටයි කටිනේ අද එන්ද කියලා කියනකට වඩා දින ගණන් මේ රටේ විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේලා වැඩමවල මේ ටික කරවන්නේ තුඩුරුවන්ගේ චක්‍රයට ඇතුළු කරවන්න. බුද්ධ චක්‍රයට ඇතුළු වෙන්නයි. අදත් බුද්ධ චක්‍රයේ මේ විශ්වයේ වැඩ ඉන්නවා. මට පැයකින් බණ ඉවර කරන්න බෑ. පැය දෙකක් තුනක් බණ කියපු මම දැන් කයේ ආබාධ දැඩි ලෙස ගිලන් වී ඉන්න නිසායි මම හුඟක් කෙටි කරන්නේ. නැත්තම් මම බෝඩ් එකක් තියලා ඇඳ මේවා මේ චක්‍ර ලියලියා මගේ පින්නතුලට මම කරුණු කියලා දීලා තියෙන කෙනෙක්. නමුත් දැන් මොනවා කරන්නද මේ හැටියටවත් අපි තේරුම් ගන්න බලමු. එතකොට ඒ සධාතුක ධාතුන් වහන්සේලා ධාතු කරන්දක තුල වඩා හිඳුවා පුද සත්කාර කරන අතරේ දැන් අපේ මායන්නට පෙර බෝධි පූජා පින්කම සිද්ධ කරපු අපේ හාමුදුරුවෝ ලස්සන අදහස් රසක් ඉදිරිපත් කළා, ලස්සන පූජාවක් කළා. අපේ හාමුදුරුවෝ සිහිපත් කළා අපි කවුරුත් දන්නවා ජයශ්‍රී මහ බෝරජාණන් වහන්සේ අනුරාධපුරේ වැඩ ඉන්නේ කියලා. එහෙම කිව්ව නේද? නමුත් සෑම විහාරයකම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛා වහන්සේ නමක් වැඩ ඉන්නවා. මම දැන් මේ පින්කමට එන්න ඉස්සර වෙලා සීවලී ප්‍රතිමාවක් මගේ ශිෂ්‍ය පුත්‍රයෙකුගේ පන්සලේ විවෘත කළා යාවේ. මම එයාට කිව්වා ඔයාලා හැමෝම සීවලී යනු සිසිල් වූ සිත් රත් වූ සිත් සිසිල් කරපු උත්තමයන් නිසා සීවලී කියන්නේ කියලා ඒ තොරතුරු අතීත කතාවම කියලා දුන්නා. හැමෝම ඇවිල්ලා පහනක් දැල්වලා මල් මිටක් තියලා අදිෂ්ඨාන කරන්න. ඕන දෙයක් ඉෂ්ට වෙනවා. සත්‍යක්‍රියාවේ බල බලන්න. අද සීවලී මහරහතන් වහන්සේගේ උතුම් වූ ධර්මකාය වැඩ ඉන්නවා. 80 මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලාගේ ධර්මකාය වැඩ ඉන්නවා. මම මේ කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මකාය ගැන. මේක මහායාන අදහසක් එහෙම නෙවෙයි. මම පිරිසිදු තේරවාදී ධර්මයේ තුල පිහිටලා මේ ටික දේශනා කරන්නේ. ඒ මගේ භාග්‍යවතුන් වහන්සේ එදා පිරිනිවන් පෑමට මත්ෙන් අදිෂ්ඨානකට තිබුණා. මගේ ධාතුන් වහන්සේලාගෙන් වැඩිම ප්‍රමාණයක් ශ්‍රී ලංක භූමියේ නාග ලෝකේ බ්‍රහ්ම ලෝකයේ ආදී සකල ලෝකවලත් වැඩ ඉන්නවයි කියලා. බුද්ධ ගයාව පුණ්‍ය භූමිය බව හැබෑව. ඒ බුද්ධ ගයාව පුණ්‍ය භූමියටම තමයි සියලු ධාතුන් වහන්සේලා අවසානයේ පිරිනොම් පාන්නට වඩින්නේ කියලා පින්නතුල අහලා ඇති. නේද? රුවන්වැලි සෑහේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනකොට සියලු ලෝක ධාතු වල තියෙන වැඩ ඉන්න ධාතුන් වහන්සේලා එක තැනකට එකතු වෙලා 이르තියෙන් වඩිනවා කියලා අහලා ඇති. කොහටද? බුද්ධ ගයා පුණ්‍ය භූමියට. බුද්ධ ගයා පුණ්‍ය භූමියට. ඒ බුද්ධ ගයා පුණ්‍ය භූමියට වඩින මොහොත දක්වාම මගේ භාග්‍යතුන් වහන්සේ එදා ධාතු පරිනිර්වාණය බුද්ධ පරිනිර්වාණයේදී අදිෂ්ඨාන කළ පරිද්දෙන් අදත් 20 සංඛ්‍යාය කෝටි ලක්ෂ වාරයක් ධර්මකායෙන් යුතු භාග්‍යතුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා සත්‍යයි කියලා මයි පින්නතුලා බුද්ධ දේශනාව අනුව පිළිගන්න ඕනේ. එතකොට අර gedara පවත්වන අහිංසක පූජාව ඒක දුප්පත් වෙන්න පුළුවන්. පොන්චි ලෑලි කුටියක වෙන්න පුළුවන්. බුද්ධ ප්‍රතිමා වහන්සේ වඩා ඉඳගෙන අර චූට්ටන් ධාතු කරඬුව තියලා තියෙන්නේ. එතෙන්ට වඩීවි සැක හිතන්න එපා. හෘදයාංගම විශ්වාසයෙන් සීල සම්පත්තියේ මනවින් පිහිටලා ඒ භාග්‍යතුන් වහන්සේගේ නිරෝධ සමාපatti ගුණය ගැන අදත් විශ්වාස කරන්න. ඒ නිරෝධ සමාපatti ශක්තියේ බලයේ බුදු ගුණවල බලය අර ධාතුන් වහන්සේලා තුල අදත් වැඩ ඉන්නවා. නවරහදී බුදු ගුණම ධාතුන් වහන්සේලා තුල වැඩ ඉන්නවා. හොඳට ගෞරවයෙන් මේක හිතට ගන්න ඕනේ.
අපි මේ කතාවක් ඉගෙන ගන්නවට වඩා වටින්නේ එදිනදා ජීවිතේට ප්‍රයෝජනෙ ගන්න පුළුවන් යමකුත් මේ කතාවේ මතුවෙනවා නම් ඒකටයි. දැන් අර දුප්පත් කාන්තාවගේ විලඳ ටික පිළිගන්න කවුද වැඩම කළේ? පසේ බුදුහාමුදුරුවෝ. දවස් 7ක් निराහාරව ඉඳලා වැඩියේ. මොකද නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ පින්වත්නි කෙලෙස් විස්කම්බන වශයෙන් යටපත් කරමින් හෝ සමුච්ඡේද වශයෙන් කෙලෙස් සුණු විසුණු කරමින් ඉන්න సంతානවට සමවදින්න පුළුවන් සමාපත්තියක්. ධානයේට සමවදින්න පුළුවන් කෙනෙකුට කාමයන්ගෙන් හිත අත්මුදවාගෙන ලාමක පාප ධර්මයන්ගෙන් හිත අත්මුදවාගෙන ඒ කියන්නේ හිතේ තියෙන කෙලෙස් ධර්ම අදිෂ්ඨාන කරන කාල සීමාව තුළ මතු නොවේවා කියන තද අදිෂ්ඨානයක් ඇති කරගෙන භාවනාවට වාඩි වුණාම ධානයේ සතියක්ද දවසක්ද පැය දෙකක් තුනක්ද කිසිම කෙලෙසයක් හිතේ මතුවෙන්නේ නැහැ. ඒක ප්‍රායෝගිකවම අත්හදා බලන්න තියෙන දෙයක්. දැන් නිරෝධ සමාපත්තියට සමවැදුණු භාග්‍යවතුන් වහන්සේ පසේ බුදුහාමුදුරුවෝ වේවා මහරහතන් වහන්සේ නමක් වේවා ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවක් වේවා ධානලාභිනියක් වේවා ලාභියෙක් වේවා එයාට වතුර පැන් අවශ්‍ය නැහැ. මං කියන්නේ ඔබ මයි පිනවල දැකලා ඇති ඒක පහුගිය කාලේ රුවන්වැලි සෑය ළඟ ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. උදේ පත්කඩ එළලා එතන හිටගත්තාම රෑ වෙනකන් ඒරියාවෙන් ඉන්නවනේ. වතුර පොදක් වළඳන්නේවා දාන පිඬක් වළඳන්නේවා මොකවත් නැති ඉන්නවනේ. මොකේ බලයෙන්ද දන්නවද? එකක් සමාපත්තිය බලයෙන්, අනිත් එක ධර්මකායේ බලයෙන් කිව්වත් කමන්නේ. අනිත් එක භෞතික ශරීරය අත්හැරලා මනෝමය කයට ඇතුළත් වෙලා කියලා කියන්නත් පුළුවන්. අදහස් බොහොමයක් තියෙනවා. විවරණය කරන්න ගියොත් දවසක වැඩසටහනක් මේක. මම මේ ඊටම මතක් වෙන තැනින් කෙටියෙන් කියන්නේ. ඉතින් 7 දොහක් ආහාර ටිකක් නැතුව ඉන්න කෙනෙකුට ඉස්සෙල්ලාම ආහාර ටිකක් දී ගන්න පුළුවන් වුණොත් කොච්චර වටිනවදනේ. දැන් මිනිස්සු දානකට ආරාධනා කරන්න එනවා කියමුකෝ. ඒ දවසේ දවල් දානේ කවුරු හරි බාර අරන්. අපි ඒ දායකයන්ගෙන් අහනවා මේ උදේ දානේ අපි දවල් වගේම ගෙදරට වැඩමුලා කරමුද? අනේ උදේ දානේ නිකන් මදි වාගේ. මදිවන්දි නෙමෙයි උදේ දාන වේල කියන එක නතර තමයි වැඩියෙන්ම ආනිසංස. දැන් හෙට ඉඳලා ඉල්ලන්න එපා උදේ දාන්න. දවල් දාන්නේ ගේන්න ඕන. උදේ දාන ටික ගේන්න. වැඩි කාල සීමාවක් निराහාරව ඉඳලා උදේට මොකට දෝවණය කරලා උදේ පාන්දර පන්සලක වතාවක් තියෙනවා හරියට මහන්සි වෙන්න තියෙනවා. ඒ උදේට බත් පිඬක් පූජා කර ගන්නවා නේද? මහත්ඵලයි මහානිසංසයි. දවසේම ගෙදර සම්බුද්ධ පූජාව පවත්වන්න බැරි වුණත් උදේට නම් කිරිහාර චුට්ටක් උදේට නම් වැඩට ගෙනියන්න හදන බත් එකෙන් ඩිංගක් හරි දාන විශේෂ හිතියලා අරමුම කියාපු දේ පූජාව කරන්න. අනේ දවල්ට නැතුව කොහොමද කියලා බුදුහාමුදුරුවෝ තරහ වෙන්නේ නැහැ. හුඟක් ඇත්තෝ අහනවා අපේ හැන්න අපිට දවස් දෙකේ තුනේ ගමන් බිමන් යන්න තියෙනවා. ඉතින් බුද්ධ පූජාව වැරදුනොත් නෑ. බුදුහාමුදුරුවන්ට ඕන නිසා නෙමෙයි අපි මේ පූජාව සිද්ධ කරන්නේ. කාට ඕන නිසාද? මට ඕන නිසා. ඒ නිසා පින්වත්නි දැන් අර අහිංසක කාන්තාවගේ මානෙල් මල් ටිකයි විලඳ ටිකයි පිළි අරගෙන දැන් වඩිනවා. අර කාන්තාවට හිතෙනවා මේ අපරාධි මං අර මේ මානෙල් මල් ටික පූජා කළේ. දැන් අපිට සමහර වෙලාවට දාන දුන්නාම මේ හිතෙනවනේ දාන දෙන්න ඉස්සෙල්ලත් හිතෙනවා පස්සෙත් හිතෙනවනේ හිත කැඩෙන වෙලාවල් ලෝභය ආපහු වෙන වෙලාවල් තියෙනවනේ. නේද? දැන් හරි පරිස්සම් කර ගන්න ඕන එකක් නේ හිත. එක දවසක් ඔන්න ලොකු හාමුදුරුවමකට දායක මහත්තයෙක් දානකට ආරාධනා කරාලු. හුඟක් දවස් ආරාධනා කරලා දැන් નિયમિત දවසේ ආව හාමුදුරු වැඩමුවන්ට. හැබැයි දවස් 2-3කට ඉස්සෙල්ලා ලොකු හානන්ට පණිවිඩයක් එනවා අම්මට හුඟක් අන්තිමයි. බුදු පුතා බලන්න ඕනේ කියන අනේ අපේ හැමදෙනේ ගෙදරට වඩින්නකෝ කියලා මිනිස්සෙක් කිව්වා. මහ ගෙදරින් ඈත ගෙවල්. හාමුදුරුවෝ දැන් වැඩියා. වැඩලා පිරිත් ටිකක් එහෙම කියලා එදා රෑ ඉඳලා
බණ ටිකකුත් කියලා හිත හදාගන්න එපා. අන්තිම වෙලාවේ කවවත් මතක් වුණොත් එහෙම වැඩේ සුන් වෙනවනේ. ඒ හින්දා එහෙනම් අම්මේ මං ගිහින් එන්න. පන්සලෙත් කවුරුවත් නැහැ. පොඩි නමක් විතරයි ඉන්නේ. අනේ මාරතරම් පුතේ මං හැමදාම පැතුවේ මං ඇහැ පියා ගන්න වෙලාවේ මාය පුතා අරමුණු කරගෙන මගේ බුදු පුතා අරමුණු කරගෙන මැරෙන්න. අනේ පුතේ මගේ පණ යන්න නගයි යන්න එපා. හාමුදුරන්ට මුළු ලෝකෙම අමතක වුණා. අර දානමාන බාරගත්තුවත් සිහි නැතුව ගියා. දායක මහත්තයා ආව වෙලාවට දායක මහත්තයා ඇවිල්ලා පොඩි හාමුදුරන්ගෙන් අහනවා කොපොඩි හාමුදුරනේ ලොකු හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ගමේ වැඩියනේ. ගමේ වැඩලා හරියනවද අපේ දානෙනේ අද? හුඟක් ගිහියන්ට එහෙමනේ. හාමුදුරන්ට මොකක් වුණා ලෙඩ දුකක් හැදුණා එයාගේ වැඩේ කරෙන්න ඕන. හුඟක් අය එහෙම හිතනවනේ. දැන් වෙන හාමුදුරුවොත් නැද්ද? නෑ කවුරුත් නෑ. ආරාධනා කරන්නත් ලොකු හාමුදුරුවෝ වඩින කතාවකුත් කිව්වා. නමුත් වැඩියේ නෑනේ. දැන් දවස් 3-4ක් වෙනවනේ ගිහින්. දැන් ඉතින් මක් කරන්නද? නගරදායක මහත්තයාගේ හිත කැඩුනා. හාමුදුරුවෝ නෑනේ. පොඩි හාමුදුරන්ට හිත හොඳට තේරෙනවා. පොඩි හාමුදුරුවෝ කරපු වැඩේ කමක් නෑ දායක මහත්තයා. දායක මහත්තයා හිතනවා කමක් නෑ දැන් එකනම හරි වැඩමවගෙන යන්න එපාය. දැන් පොඩි හාමුදුරුවෝ වැඩමවගෙන යනවා දායක මහත්තයා. එතකොට ටිකක් ලොකු වතුර කඩක් තිබුණා. හාමුදුරුවෝ සිවුර උස්සගෙන දනිසලකට විතර පැන්න එහාට. පැන්න එහාට. දායක මහත්තයා කල්පනා කරනවා එකම එකයි හිටියේ. මුගෙත් තියෙන අසංවරකමක හැටි දැක්කද? සිවුර උස්සගෙන පැන්න හැටි. කමන්නේ මං එක්කන් යනවා. හැබැයි පිරිකර දෙන්නේ නැහැ. තව ඩිංගතුර යනකොට පින්නතුල අහලා තියෙන කතාව නේද? චුට්ටක් වතුර පාරක් තිබ්බලු හාමුදුර කරපැඩි හීන් සැරේ බැහැලා. අඟල් කාණක පොඩි වතුර පාර. බැහැලා ඒ ගොඩ උනා. දායක මහත්තයා මොකක්ද අහන්නේ ඒ කරපු වැඩේ? අර ඉස්සර අච්චර අලි වතුර පාරෙන් පැන්නා. දැන් මේකේ නිකන් කකුල තිබ්බත් එහාට යන්න පුළුවන් එක මොකක්ද ඒ කොලේ? කලේද? ඉස්සලකින් පනිනකොට යෝධයෝ පිරිකර නැතුව ගියා. දෙවණේකින් පැන්නනම් බතොත් නැතුව යනවා ඒකයි. දායක මහත්තයා තේරුණලු යකෝඩෝ මම මේ වැඩමගෙන යන්නේ ලේසි බඩුවක් නෙමෙයි. අපේ වචනින් කතා කරමුකෝ. ලේසි බඩුවක් නෙමෙයි මගේ හිත කියවන්න පුළුවන් පරචිත්ත විචාරණ ඥානය ඇති කෙනෙක්. ඒ වගේ හිත කියන එක හරි අමාරු වැඩක්. හදන්න අමාරු ඒක අතකට තලා ගන්න ලේසි. ඒ නිසා කාගේවත් හිත ලේසියෙන් තලන්න එපා. අපි කතාවට කියනවා අත තැළුණොත් බේත් තියනවා. හිත තැළුණොත් බේත් නැහැ. අනේ මට වැරදිලා කියුනේ. මට වැරදිලා එහෙම එකක් කෙරුණේ. එහෙම කියන්නේ නැතුව කවදාවත් වැරදිලා කියෙන්නේ නැහැ. හිතලා කිව්වේ නැහැ මං. හිතන්නේ නැතුව මොකවත්ම කියන්න බෑ. හිතලාමයි කියන්නේ. එතන ඒ වගේ වචන කියන්නත් එපා කිව්වට පිළිගන්නත් එපා කවුරුවත්. දැන් ඈට හිතෙනවා අර හාමුදුරන්ට තේරුමක් නැහැ නේ අර මානෙල් මල් ටික දීපු එක. ඒ නිසා මං ආපහු ඉල්ල ගන්න ඕන දුවලා ගිහින්. පස්සෙන් දුවලා ගිහිල්ලා ආපහු ඉල්ල ගත්තා. නෑ හිතුවා. හිතලා පස්සේ කල්පනා කරනවා නෑ මේ උන්වහන්සේට එපා නම් අතවහයිනේ. දැන් පින්නතුලා දාන බෙදනකොට හාමුදුරුවෝ ඔගොල්ලෝ එක එක හාමුදුරුවන්ට නම් කියනවනේ පරිප්පු හාමුදුරුවනේ පොළොස් හාමුදුරුවනේ කජු හාමුදුරුවනේ. එතකොට අතවහනවනේ. එතකොට අපි අත වැහුවොත් අත උඩට බෙදන්නේ නෑනේ. පාත්‍රයට බෙදන්නේ. ඉතින් කල්පනා කළා එහෙනම් ඒකේ අවශ්‍යතාවයක් ඇති කාර්යයක් නැහැ. හැබැයි පසේ බුදුහාමුදුරට හිත පේනවා. පසේ බුදුරජාණන් වහන්සේ මේ මල් ටික අරගෙන ගිහිල්ලා මේ තියෙන ලස්සන මල් මහපු පාවඩේ වාගේ පසේ බුදුවරු විශාල ප්‍රමාණයක් වැඩ ඉන්නවා 500ක්. ඒ පසේ බුදුවරු ධම්සභා මණ්ඩපයට වඩින පුංචි පාර දිගේ මල් පෙති ටික කඩලා හිරෙව්වා. බලන්න ඇයට කොච්චර මහත්ඵලයක් මහානිසංසක් වෙන්න ඇද්ද කියලා. හැබැයි ඉස්සෙල්ලා පූජා කළා හොඳට මතක තියාගන්න. ඊට පස්සේ ආපහු අපරාධේ පූජා කළේ කියලා හිතුවා. ගන්න නැත්තම් කියලාත් හිතුණා. ආයෙත් පූජා හිත පහළ වුණා. දැන් මේ හිතේ එකම හිතේ පහළ වෙච්ච සිතුවිලි ටික හැටි බලන්න.
අතන 7 දවසක් දන් දීලා යන්නේ. පදුමුත්තර ශාසනය. බලන්න හිත් භවයෙන් භවයට යනකොට එන වෙනස් වෙන හැටි. සමහර සිතුවිලි වෙනස් වෙනවා. විවරණ ගත්තු කෙනෙක් මේ. දැන් ඒ පසේ බුදුරජාණන් වහන්සේ ඒ කාලේ තවත් බොහෝ පින්කම් කරලා ඇය මරණයටපත් වුණා. 4 වෙනි උපත ලැබුවා දෙව්ලොව දේවතාවියක් වෙලා. අසිරිමත් සියලු දේවතාවන්ට දැනෙනවා හරි අසිරිමත් ඇගේ පැමිණීම. ඈ පා තබන තැන මානෙල් මල් පිපෙනවා. දෙවිවරු ඒක දැකලා දේවතාවෝ ඒක දැකලා සාදුනාද පවත්වනවා. මුගලන් මහරහතන් වහන්සේ නිතරම දෙව්ලොවට වැඩම කළ යතිවරයන් වහන්සේ නමක් කියලා ඔබ දන්නවා ඉර්ධිවන්තයන් අතර. ඒ නිසා මේ ශාසනයේ ඒ පතේ බුදුරු වැඩ සිටි කාලෙත් ඒ සාදුනාද පවත්වන නාදය අහන්නට රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා. පසේ බුදුරු වැඩ ඉන්න කාලේ සම්මා සම්බුදුරු විතරයි නැත්තේ. එහිත් ගෞරව ආදර ලැබලා පස්වෙනි උපත ලබනවා. එක්තරා පර්වතයක් පාමුල විලක මහ පියුම් ගැබක ඇය උපදින්නේ. ඒ ඉපදීම මව් ගැබක ඉපදිච්ච නැති නිසා ඒ උපදීමට මොකද්ද කියන්නේ? ඔව් ඉපදීම 4යි නේද? අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතිකනේ. ඕපපාතිකව ඉපදුනා. පද්මයක් ඇතුලේ උපන්න නිසා නෑ පද්මයක් ඇතුලේ උපන්න නිසා දැන් මෙතනත් ඇති ඕන තරම් පද්මාවති මොකද කියන්නේ දැක්කොත් පද්මාවති ආලේ නොකරා බැරි කියලා දින්දුවක් තියෙන්නේ. ඒ වගේ හැමෝම හරි ආදරේ ඒ තරම් අසිරිමත්. මේ පොකුණ ළඟ තාපසයෙක් ඉන්නවා. මේ තාපසයා බලනවා කොහොම පියුම් පිපිලා එක පියුමක් විශාලයි තවම පොහොට්ටුව. මොකද කියලා බලන්න ඕන කියලා විලට බහැලා ඒ නෙළුම කඩා ගන්න ලං වෙනකොටම පියුම පිපුණා. ඇතුලේ ලස්සන පුංචි දෝණි කෙනෙක්. තාපසේ බොහොම ආදරෙන් අරගෙන විල්ලා හදා වඩා වර්ධනය කළා. තාපසවරුන්ට දාන ගේන්නේ පළවැල හොයන්න ඇතැම් විටක ලුණු ඇඹුල් හොයන්න පිටතට යනවා. මේ පුංචි දීනිය පෝෂණය කරනවා දරුසෙනෙහසින්. දරුසෙනෙහසින් පෝෂණය කරනවා. දැන් අසපුවෙන් පිටතට ගිය වෙලාවක එක ඉලන්දාරියෙක් මේ අසපුව ළඟට එනකොට මේ කුමාරිකාව දකින්නවා. වනයේ සැරිසරන ඉලන්දාරියෙක්. තාපසයා කෙරෙහි බොහොම ගෞරවයයි මේ ඉලන්දාරියා. දැන් ඉලන්දාරියා තාපසයා එනකන් ඉඳලා අසපුව ළඟට ආවා. කුමාරිකාව දැක්ක මේ කවුද? ඒ මගේ දියණිය. තවුසා කියනවා. එහෙමද? හොඳට සංග්‍රහ කළා තවුසාර ඉලන්දාරියාට. එහෙනම් යන්න අවසර ගත්තාම කියන හැබැයි මෙහෙම රෝම දියණියක් මෙහි ඉන්නවා කියලා එහෙම කාටවත් කියන්න එපා. කාටවත් කියන්න එපා. කාටවත් කියන්න එපා කියලා කවුරු හරි කිව්වොත් කාටවත් කියන්න එපා. සමහර නම් මම මේ ඔයාට විතරමයි කියන්නේ කියලා 4 දෙනෙකුට කියලා. එහෙමත් රහස් කෙනා ඉන්නවා. මේ තපසතුමා කිව්වා කාටවත් කියන්න එපා. කියන්න එපා කිව්වොත් ඒක රැක ගන්න ඕනේ. මම කියලා බෙල්ල කැපුවත් මම නම් කියන්නේ නැහැ කියලා අපි කියන්නේ. ඒවා පින්නත් හොඳ ප්‍රතිපත්ති. දැන් මේ ඉලන්දාරිය හැබැයි එහෙම හාදේක් නෙවෙයි ප්‍රතිපත්ති කඩන හාදේක්. මෙයා කල්පනා කළා මේ තරම් රෝමත් කුමාරිකාවක් ඉන්නවා කියලා දැනගත්තොත් රජුරුවන්ගේ පඳුරු පාක් උඩන් ගන්න පුළුවන්. රජුරුවන්ට කියන්න ඕන කියලා ගිහින් පණිවිඩය කිව්වා. රජුරුව දූත පිරිසක් ඇවිල්ලා බැලුවා ඇත්තද කියලා ඇත්තයි. රජුරුවම දැන් එනවා තවුසගේ අසපුවට. අර කුමාරිකාව දැන් ඉලන්දාරි වයසේ අවුරුදු 16ක් විතර. තාපසතුමාගෙන් අහනවා තවුස්තුමනි මේ කුමාරිකාව මම ආවාහ කරගන්න කැමතියි. අනේ රජතුමනි මේ කුමාරිකාවට එහෙම දුක් පීඩා විඳලා එහෙම පුරුද්දක් නැහැ. දුක් ගැබක උපන්න කිව්වේ නැහැ පියුම් ගැබක. දුක් විඳලා එහෙම පුරුද්දක් නැහැ. නෑ මම දුක් දෙන්නේ නැහැ. මගේ අන්තපුරේ 500ක් අන්තපුර කාන්තාවෝ ඉන්නවා. මගේ අන්තපුර කාන්තාවන්ගේ
අගබිසෝ තනතුරට පත් කරනවා. ඒක එහෙ ගිහිල්ලා නෙවෙයි මෙතෙන්දිම කරනවා කියලා උත්සවයක් අරගෙන තවුසා ඉදිරියේම අගබිසව බවට පත් කළා. මොකේ ආනිසංසයද? අර නිල්මාණය මල් ටික පූජා කරපු ආනිසංසය. නිල්මාණය මල් ටික පූජා කරපු ආනිසංසය. ආපහු ගණ්ඩ හිතපේකට මොකද වුනේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. මේ කර්ම චක්‍රය කරගෙන හැටිනේ මම කියාගෙන යන්නේ පොඩ්ඩක්. නොලැබෙන සැපක් කෙනෙකුට ලද හැකිද ලොවේ එනමුදු ලද සැපත වෙනසිය හැකිද නොවේ. එදිනදා ජීවිතේට පාවිච්චි කරන්න බරන් ටිකක් මේ කියන්නේ. ඉතින් දැන් අගවිසෝ තනතුරටපත් වුණා හදිසිය ආපු එක්කෙනෙක්. දැන් අපි හිතමු ඔෆිස් එකට අලුත් කෙල්ලක් එනවා. තව අවුරුදු 15 20 30 සර්විස් එක තියන අය ඉන්නවා. බොස් නිතරම අඬ ගහන්නේ කමලානිට එන්න කියන්නකෝ. කමලානි කියන්නේ අලුතෙන් ආපු කෙල්ල. ඒ ටික රතු පාටයි. නිකන් හැඩ වැඩයි. ගමන බිමනත් නාරිලතාවයි. අන්න කතා කරනවා කියලා ගිය වෙලේ ඉඳලා දැක්කද වැඩි. අපි දැන් සර්විස් එක මට මෙච්චර කාලක්. ඔකට අපිට කතා කරන්න බෑ. කේන්තියෙන් පුපුරු ගන්නවා. ඒ මොනේ තරම් ඉන්නවනේ. දැන් ගෙවල් වලට අපි හිතමුකෝ පුතාගේ ලේලි හරි හොඳයි. හරි හොඳයි. දුව අම්මට හිටි ගමන් හිත කඩා වැටෙන වචන කියනවා. අර පිටින් ආපු කෙල්ල හරි හොඳයි. අනේ මගේ දුවෙක් වාගේ කියලා එහෙම කියනවා ඇහුනොත්. ඔව් දැන් අපි නැතුව කමන්නේ දූලා ඉන්නවනේ. කොච්චර හැවි ඉන්නවද? පන්සල් වලටත් එහෙමයි. අපි හිතමුකෝ දැන් දක්ෂපකසක් නැති ගෝලයෝ ඉන්නවා. පස්සෙන් පහු කොහෙන් හරි ඇවිල්ලා අලුත් හාදේ පැවිදි වෙනවා. එයා කවියට දක්ෂයි, සමහරට බණටත් දක්ෂයි. එතකොට භාග්‍යවලට අර වැඩි හිටි ගෝලයන්ට ටිකක් පොඩි ලොකුවරන්ට වැහෙනවද මේ කියනව නෑනේ. පොඩි ඊර්ෂ්‍යාවක් එන්න බැරි නෑ. හැබැයි ඒ වැඩි හිටි ශිෂ්‍ය හාමුදුරුවෝ කල්පනා කරන යකඩු මට දැන් ටිකක් නිදහස තියෙනවා. කොච්චර එකක්ද? ඇයි අනුන්ගේ සතුට දියුණුව දැකලා තව අවස්ථාව දෙන්න ඕන කියලා හිතනවා යට ඉදිරියට යන්න. ඒ තමයි උතුම් පැවිදි උතුමන්ලාගේ තියෙන සිරිත. මම මේ අත්දැකීම් ගොඩක් එක්ක කියන්නේ. ගෙවල් දොරවල් වල ඔෆිස් එක වේවා හරියට එහෙම තියෙනවා. දැන් රජමාලිගාවට හදිසිය අදම ආපු එක්කෙනාට මොකද්ද ලැබුණේ? ආග්‍රමහේසිකා තනතුර හම්බ වුණා. අනිත් 500 දෙනාම දැන් ඉරිෂාව පුපුරන ඔහොම ඉන්න අතරේදී රජුරවන්ට ප්‍රත්‍යන්ත දේශයක කැරැල්ලක් මැඩ පවත්වන්න යන්න වෙනවා. හැබැයි ඒ ගමන යන්න ලෑස්ති වෙනකොට අර අග්‍ර මහේසිකාවට දරුවෙක් ලැබෙන්නයි ඉන්නේ. සේවිකාවන්ට කියලා යනවා බොහොම පරස්සමෙන් බලා ගන්න ඕන අගබිස උන්වහන්සේ. හොඳයි කියලා රජුරු පිටත් වුණා. දැන් අර පරිවාරක හිටපු බිසවවරු ඉන්නවනේ ඊට ඉස්සෙල්ලා පරණ බිසවවරු ටික. පරණ සෙට් එක එකතු වෙලා කල්පනා කරනවා අන්තියක් අදින්න හිටපා. අර සේවිකාවට කතා කරලා සේවිකාවක් ළඟ හිටියා. යාට කතා කරලා කියනවා මං කියන්නම් වැඩක්. උඹට ලොකු මුදලක් දෙනවා. මේ බිසවුන්නාන්සේ දරුවා බිහි කළාම දරුවා බිහි කරපු හැටි දරුවා ගන්න ඕන වෙන් කරන්න ඕන. වෙන් කරලා කොට කෑල්ලකට හොඳට ලේ ටිකක් තවරලා බිසවුන්නාන්සේ ගාව තියන්න ඕන. සිහිය එන වෙලාවට පෙන්වන්න ඕන. මේ තියෙන්නේ උඹ බිහි කරපු කොට කෑල්ල. තේරුණාද මේ කියන එක? දැන් ඔය සිද්ධිය වෙන්නේ ඉස්සෙල්ලා බිසවරු රජුරවන්ටත් කිව්ව රජතුමනි හැබැයි මේ අලුතෙන් ආපු යෝධි ගැන පොඩි සැකයක් තියෙනවා. මොකද මෙයා ආපු දා ඉඳලා මහනිල් මල් සුවඳයි. මහනිල් මලක් වාගේ රූපෙත් මහනිල් මල් උඩ ඇවිදින්නේ. ඔබතුමා දැකලා තියෙනවද මිනිස්සු අඩිය තියෙන තැන මහනිල් මල් පිපෙනව නෑනේ. ඒක තමයි මේ කියන්න හදන්නේ. අපි ගැන අහිතක් හිතන්න එපා. ඉරිජාවට කියනවා හැම නෙවෙයි මේ. ඔය අමනුෂ්‍ය දුවක්. යක්ෂණියක් කියලා හිතමුකෝ අපි අමනුෂ්‍යෙක් ඔය. පළවාරින් රජතුමනි. ඒකත් නොසලකා හැරලා තමයි රජුරෝ මේ ගමන ගියේ. ඒකට කේන්තියටත් එක්ක මං කොහොම හරි අපි මේක ඔප්පු කරනවා කියලා එකතු වෙලා තමයි මේ උපක්‍රමයේ යෙදුවේ.
දන්නවද අර කුමරේ ඉන්න වෙලාවේ විලඳ වගේක් පූජා කළා කිව්වා නේද? ඒ විලඳ වල ඇට 500ක් තිබ්බා. එක විලඳ ඇටයකට එක බබා ගානේ බබ්බු කී දෙනෙක් හම්බ වුණාද? 500ක්. අද නම් කිව්වට පිළිගන්නේ හේකුත් නැහනේ. දැන් නම් 6-7 දෙනෙක් එකවර හම්බෙන හින්දා ටිකක් පිළිගනිද මන්දා. කුමාරවරු 500ක් ඇට ලැබුණා. අර සේවිකාව අර කියපු විදිහට මේ දරුවෝ කොම අයින් කළා අරගොල්ලන්ට බාර දුන්නා. ඒගොල්ලෝ කරපු වැඩේ පෙට්ටි වලට දාලා හංගලා තියලා තිබ්බා. එතකොට මල කඳන්නේ දැන් මල කඳ වෙන්න එපා හරිනම් පෙට්ටි එක දාලා වහලා තිබ්බහම දැන් කොළඹ කැටේ පෙන්නවා. ඈ කියනවා ශ්‍රී ලංකේන සේවිකාට අනේ මට උදව්වක් කරන්න. මං කොට කෑල්ලක් බිහි කළා කියලා එහෙම කාටවත් ඇඟ වුණොත් මටත් හොඳ නැහැ රජුරවන්ටත් හොඳ නැහැ නිසා. ඇට සීසුන් නැතුව දවස් දෙකක් හිටියා. දරුවෝ 500ක් බිහි කළාම හිතන්නකෝ පින්නතුනි. එතකොට ඒ කොට කෑල්ල වහම අයින් කරන්නයි කිව්වා. අරයා බොහොම හිතවන්ත සේවිකාවක් වගේ හරි හරි කාටවත් දැනගන්න බැරි වෙනවා. මම කරන්න වැඩේ කියලා කොට කෑල්ල අරන් ගිහලා අර කොල්ලන්ට බාර දුන්නා. රජුරු ආවා. රජුරු ආවම අර බිසවුන්නාසලා කොට කෑල්ල පෙන්නලා කියන අපි කිව්ව නේද අමනුෂ්‍ය දුවක් ඔය ඉන්නේ කියලා. මෙන්න කුසේ ඉඳලා බිහිකොලේ මේ කොට කෑල්ල. වාම රජුරු කාරණේ ඇත්ත වෙන්නේ නැති කියලා මොකද ධම්මස නැහැනේ. හැංගින් වලට වහල් වෙලානේ. කේලම් බස් වලට යට වුණාම පින්නත් ඇත්ත පේන්නේ නැහැ. කේලම් බස් කියලා කෙනෙක් කේන්ති ගස්සනව නේද? කුද්දෝ අත්තන්න ජානාති. කේන්තිගේ හිතට ඇත්ත පේන්නේ නැහැ. දැන් මේ පද්මාවතී කාන්තාව රජවාසලෙන් නෙරපුවා. දැන් රජුරවන්ට යෝජනා කරනවා අර කුමාරිකාව අනිත් බිස උන්නාදලා ඔබතුමා යුද්ධයට ගියලා බාරයක් වුණා. ගඟේ දෙවියන්ට බාරයක් වුණේ. ඒ නිසා බාරේ නිදහස් කරන්න අපි එක්ක ඔබතුමත් එන්න ඕනේ. දැන් අරගොල්ලෝ අර පුංචි පෙට්ටි පොඩි පෙට්ටිනේ පුංචි පෙට්ටි 500 දෙනා සලුවස්ස සංගවගෙන ගිහිල්ලා දිය කෙලින ආකාරයෙන් දියේ ගිලිලා පාවෙල යන්න හැරිය. බැයි ඒ කාලේ රජවරු ස්ථානය කරනකොට පහලින් ලොකු දැලක් කෙලනවා. රජකුමරු කුමාරියෝ ආභරණ පලන්දගෙන නෑවොත් ඒවා ගැලවිලා ගියොත් ඒව අරගෙන රැඳෙන්න. ඒක අර බිසවුන්නාසලට අමතක වුණා. දැන් පින් කරන්න බය වෙන්න එපා පින්වත්නි. පින් කරන ඔබට කොත්තන කවුරු වරද්දන්න හැදුවත් වරදින්නේ නැහැ. හරියන තැනක් එනවා. මේ දෙවියන්ට පූජාවට තියන්න ඕනේ නැහැ. දෙවියෝ ඔබට බලනවා. ඒක කියා දෙන්නත් එක්කයි මේ කතා පොත මං ඉස්මතු කරන්නේ. කාලේ ඩිංගක් ගත වුණා. ඒත් මේ කියන එක වැදගත් කියලා මං හිතනවා. දැන් ශක්‍ර දිවියෝ දකිනවා මේක. පද්මාවතීට මෙච්චර ගුණවන්ත පින්වන්ත අම්මට වෙච්ච දේ කියලා. දැන් ශක්‍ර දෙවියෝ අර පෙට්ටිවල ලියනවා. ලියමනක් මොකද්ද? මේ ඉන්නේ පද්මාවතී බිහි කළ දරුවෝය. මේ ඉන්නේ ප්‍රධාන දරුවාය. මේ ඉන්නේ අනිත් 499 දෙනාය. මේ අය පෙට්ටිවල බහලනු ලැබුවේ මේ බිසෝවරුය. අතිරේක බිසෝවරුය. දැන් මේ කවුද මේ කලේ? ශක්‍ර දෙවියෝ. කවුරුද ශක්‍ර දෙවියන්ට පණිවිඩ අරන් ගියාද? සීල ගන්ධෝ අනුත්තර හරි පිළිවෙතක ප්‍රතිපත්තියක පිළිතර හිටියයි මේ පද්මාවතී බිසවුන්නාන්සේ. දැන් රජුරවන්න මේවා රාජසේවක ගෙනල්ලා පෙන්නුවාම රජුරව බැලුවා. පෙට්ටියක් ගානේ බැලුවා. හැම පෙට්ටියෙම මේක ලියලා තියෙනවා. වහාම රජුරවට තේරුණා මාව නොමග ඇරියා මේක කාන්තාව ටික එකතු වෙලා. පණිවිඩයක් යවනවා. අනබෙරයක් යවනවා. ඇතෙක් පිට කහවණු 1000ක් තියලා යවනවා රට පුරා. පද්මාවතී නම් කාන්තාවක් යම් තැනක ඉන්නවද? ඈ ගැන දන්නා කෙනෙක් මේ කහවණු 1000 අරගෙන අපට පණිවිඩය කියන්න ඕන. ඈ මේ වෙනකොට ඉන්නේ ඊටාම දුප්පත් අම්මා කෙනෙකුගේ ගෙදර රැකවල් ලබාගෙන ඉන්නේ. දැන් පද්මාවතී කිව්වේ නෑ හැබැයි මං අගබිසව කියලා. එතකොට නවත්ත ගන්නෑ නේ. ඒ නිසා පද්මාවතීට ඇහෙනවා දැන් මේ අනබෙරෙත් ඇහෙනවා. ඇතා පිට රන්
කහවණු 1000ක් තියෙනවා කියලා තැහෙන අම්මට කියනවා අර මැහැලියට කියනවා ඔයා ගිහින් ගන්න එක. අපෝ බෑ රජුරෝ ඉසගසා දානවා බොරු කළා කියලා. අනිත් ඔය කියන පద్මාවතියක් මම දන්නෙත් නෑනේ. නෑ අම්මා ගිහින් ගන්නකෝ. දෙවෙනි වතාවෙත් කිව්වා තුන්වෙනි වතාවෙත් කිව්වා. හතරවෙනි වතාවේ බල කළා. අම්මා යන්න ගිහින් ගන්න. දැන් අම්මා කල්පනා කරන ඕන එකක් වෙච්චාවි කියලා ගිහින් ගත්තා. ඒක පద్මාවති දන්නොත් පද්මාවති ගැන මම නම් දන්නේ නැහැ. අපේ ගේ ඇතුලේ දුවෙක් ඉන්නවා දුව දන්නවයි කියලා කිව්වා. අරගොල්ලෝ වහාම බහැලා ගෙට ගිහිල්ලා ඇහුවා මේ ගෙට ගියේ පද්මාවති ගැන අහන්න. තොරතුරු ආරංචිය දැනගන්න. රාජපුරුෂයන් පද්මාවති බිසුන් නැතේ හොරුයිනේ. ඇඳුම් වෙනස්ලා තිබ්බට මේ ඉන්නේ පද්මාවතිනේ. මේ ඉන්නේ පද්මාවති. එහෙමද? අනේ අගබිසුන් නම් අපට සමා වෙන්න ඕනේ මේ ඔබ වහන්සේ තමයි මේ හොයන්නේ. රජුරෝ ඔබ වහන්සේ හොයනවා. රජුරවන්ටත් ඇතර පණිවිඩයක් කළා රජුරෝ විශේෂ වාහනයක් වෙනවා යන්න කියලා. මං ඉන්නේ නැහැ. ওই වාහනේ මං ඉන්නේ නැහැ. උඩට උඩුවියම් බැඳලා වටතර අදලා වටදිගේ සරසලා බිමට මුළු මාර්ගයේම ලෑලි ඇතුළොත් මං එනවා. දැන් ඈට අර නින්දා විඳින්න සිද්ධ වුණේ අපහාස විඳින්න සිද්ධ වුණේ කරදර විඳින්න සිද්ධ වුණේ සියල්ල විඳින්න සිද්ධ වුණේ ඇයි කියලා මට පින්නතල උත්තරයක් දෙන්න ඕන. මං කතාවක් නේ කියගෙන ගියේ. අර නිල් මහනෙල් මල් ටික පූජා කරලා ආපහු ගන්න හිතපු එක මට මතකයක් නැහැ හරියටම ගත්තද කියලා ගන්න හිතුවා කියලා මගේ මතකය ඈ හිතුවා විතරයි නේද. දැන් එතකොට මේ ලෑලි පාර දැන් හදලා ලෑල්ලි උඩ දැන් කුමාරිකාව පියවරෙන් පියවර යනකොට මානෙල් මල් පිපෙනවා. බලන්න රජුරෝ මේ අසිරිය දැනගත්තා. වරද සිද්ධ වුණු වරද කළ කපටි වංචාකම් කළ කේලම් කිව්ව ඇත්තන්ට කවදා හරි විපාක ලැබෙනවා. කලබලයට විපාක ලැබෙන්නේ නැහැ. බොරුවට ආයුෂ නැහැනේ පින්නත් කවදා හරි. දැන් මම පින්නතුලට කවුරු හරි මං කිව්වනේ නිස්කාරණේ මොන හරි දෙයක් කරනවා කියලා හිතන්නේ එක්කෝ නින්දාවක් අපහාසයක් තියෙන දෙයක් කඩා වඩා ගැනීමක් මොන හරි දෙයක් කරනවා නම් හිතන්න ඕන මොකද කල දේ ඵල දේ තෝ කල දේ තොට ඵල දේ ආයි කියන්නේ මන් දිහා බලන්න නේද කියන්නේ තෝ කල දේ තොට ඵල දේ මං කල දේ මට ඵල දේ හෘද සාක්ෂිනේ වැදගත්. ඉතින් මේ කතාවනේ ඔප්පුනේ මේ ජීවිතේ එදිනෙදා ජීවිතෙන් ධර්මයේ දකින්න බලන්න. මෙතනින් එපිටට ඔබව ගෙන යන්නට බොහෝ දහම් කරුණු හිතේ නැගෙනවා. මම ගවන ලෝකෝත්තර ප්‍රශ්නට අපි උත්තර හොයන්න ඕන ඇත්තටම. නමුත් කාලය නොදෙනී ගෙවි ගියා. දැන් හරියටම 9ට විනාඩි 3ක් විතර තව තියෙන්නේ. ඔගේ කකුල් දෙකත් හොඳට මිදිවිලා රියදුරු මහත්තයා පොඩි හාමුදුරුවෝ කිව්වා පැය භාගයකට වඩා ඉන්න එපා. අපිට උස්සන්න පෙරලන්න බෑ. ඒ වුණාට ධර්මාසනෙට නැග්ගම ටිකක් අපහසුයි ඒක. කාලේ සීමා කරගන්න පින්වත්නි. කොහොම වුණත් දැන් රජුරු වර විසුණුන්ට කතා කළේ කියලා ඔහෙලා හැමෝම මෙයාට අද ඉඳලා දාසකම් කරන්න ඕන. දඬුවම හැටියට. පద్මාවති හරි කරුණාවන්තයිනේ. පද්මාවති කියන රජතුමනි මං කියනවට ඒ දඬුවම අතාරින්න එපා මට පරිවාරක ස්ත්‍රීන් කරන්න. කුමාරවරු 500ම ඉන්නවනේ දැන්. මම බාර ගන්න ලොකු පුතා. ලොකු පුතාගේ නම මොකද්ද? මහා පදුම කුමාරයා. අහලා තියෙනවද මහා පදුම ජාතක එහෙම? චුල්ල පදුම මහා පදුම. අනිත් 499 දෙනාම මේ පරිවාරක බිසෝන් වහන්සේලාට බාර දෙමු. දැන් මේ පුංචි කුමාරවරු වැඩුණා. මට ඒ ටික දිගට කියන්න කාලය ගන්න නැතුව කෙටි කරන්නම්. මේ පුංචි කුමාරවරු 500 දෙනාම දවසක් විලක් ළඟට යනකොට විලේ මල් මැලවිලා තියෙනවා දකින්නවා. ඇත්තට සියල්ල අනිත්‍යයි නේ කියලා හිතුණා. දැන් අපිත් මල් පූජා කරනකොට ওই ගාතාව කියනවනේ නේද? පූජේමි බුද්ධං කුසුමිනේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්කම් පුප්පං මිරායාති යතහ ඉදං මේ කායෝ තතහ යාති විනාශ භාව. ඉතින් මේක කිය මල් පූජකලට අපිට තාම මොකවත් වෙලා නැහැනේ. අපි දැක්කනේ මල් මලානික වෙනවා. පරමල් අයින් කරලා තියෙනවනේ අනන්ත. එයයි අපිට දහම් මහෙන් ඒ අනිත්‍යතාවය දකින්න
ශක්තිය ලැබුණේ නැහැ. දකින්නට ඇහැ පෑදිලා තිබුණේ නැහැ. ගාථාව කිව්වා. තේරුමක් දැනගෙන කිව්වද නැද්ද මම දන්නේ නැහැ. තේරුම දැනගෙන කියන එකත් තේරුම් ප්‍රත්‍යක්ෂ කරගන්න එකත් වෙනස් පින්වත්නි. මේ පුංචි කුමාරවරු 500 දෙනාම අනිත්‍ය අවබෝධ කරගෙන රහත් භාවයටපත් වුණා. රහත් භාවයටපත් වුණා. දැන් ඒ රහත් භාවය උසුලා ගන්න පුළුවන් වුණා පසේ බුද්ධ ගුණයට. එතකොට මේ 500 දෙනාම කවුද? පසේ බුදුවරයන් වහන්සේලා. ගන්ධමාදන පර්වතයට වැඩම කළා මේ 500 දෙනා වහන්සේලාම. කුමාරිය තනි වුණා. කුමාරිය තනි වුණු වේදනාවෙන්ම මිය ගියා. අච්චර පිංකම් කරපෙන්නා. ඒ මිය ගිහිල්ලා අවසානාත්ම භාවය ලබා ගත්තා. කවුරු හැටියටද? උප්පල වන්නා හොඳ සිටු දියණියක් හැටියට ගෞතම බුද්ධ ශාසනය. ඇය හරිම ලස්සනයි. ඇයට විවාහ යෝජනා ගණනාවක් ආවා. රජුරෝ කල්පනා කරනවා එක රාජකුමාරයෙකුට මේ උප්පල වන්නාව දුන්නොත් අනිත් රාජකුමාරවරු සටනට එනවා. දුවට කතා කරලා අහනවා දුවේ ඔයා මහාන වෙන්න කැමති නැද්ද? කොබරන්න තව විවාහ වෙලා නැති අය. මම දැන් තොගයක් හොයනවා මේ දවස්වල. මොකද මේ දින අන්දලා වැඩි ඉන්නවා. දැන් 200 ගණනක් හිටියා. දැන් අපවත් වෙච්ච අය ඔක්කොමත් එක්ක බලනකොට දැන් ටික ටික අඩු වෙගෙන යනවා. මෙහෙනි ශාසනය වෙනුවෙන් තවත් සිල් මාතාවන් වෙනුවෙන් අපි යමක් කරන්න ඕනේ. ඉතින් ඒ නැත්තම් පැවිදි ජීවිතයටපත් වීම ගැන අද මං අහනවා ඒගොල්ලන්ගෙන් ඔබගොල්ලෝ තෘප්තිමත්ද? එහෙමයි අපේ හැඳුරුවනේ. අවිවාහක අහනවා ගිහිගෙට බැඳුනා නම් අපි මොන ගින්නක් මේ වෙනකන් උහුලනවද ස්වාමීනි? දැන් ඒ තුලින් අත් මිදුණා මං කියන්නේ මේ ගින්නෙන් අත් මිදෙන්න බෑ. සසර ගින්නෙන් අත් මිදින්න බලන්න. ජාති ජරා ව්‍යාධි ආදී 11 ගින්නකින් යුක්ත එක සංසාරේ. ගිනි 11ක නිරතුරු ඇවිලගෙන දැවී සිටින තැන භාග්‍යතුන් වහන්සේ අහනවා කොහොමද සිනා වෙවි ඉන්නේ? දැන් ඇය කල්පනා කරනවා අනේ මම බොහෝම කැමති පැවිදි වෙන්න. ඇය පැවිදි වුණා. භාග්‍යතුන් වහන්සේ ඉර්ධිවන්තයන් අතර අගතනතුර උන්වහන්සේට ප්‍රදානය කළා කියලා බණ පොතේ සඳහන්. මේ අතුරු කතාව ටිකක් කාලේ ගත වී ගියත් මා සිහිපත් කළේ පින තියෙන කාලෙට පව විපාක දෙන්නේ නැහැ. පව තියෙන කාලෙට පින විපාක දෙන්නේ නැහැ. දැන් සමහර කෙනෙකුට මේ ජීවිතේ බොහෝ පින් කරනකොට මම කිව්වා හිතුවේ පැතුවේ නැති බලාපොරොත්තු කරදර සම්භා දෙන්න පුළුවන්. එතකොට කෙනෙක් හිතනවා පින් වල විපාක නැහැනේ අපි කොච්චර පින් කළත් අපටමනේ කරදර. නෑ දහම් මෙසෙන් බලනකොට හිතෙනවා නෑ මේ වෙලාවේ මම භුක්ති විඳින්මින් ඉන්නේ පාප කර්මයක විපාකයක්. මං කරන්නේ පින්කම්. නමුත් විඳින්මින් ඉන්නේ පාප කර්මික විපාකයක්. ඒ නිසා මං පාප කර්මයේ දුන්නු අය එක්ක ගැටෙන්නේ නෑ මං. මගේ හිත රිද්දෝපොයත් එක්ක ගැටෙන්නේ නෑ මම ගැටෙන්නේ මාත් එක්කමයි. අනේ මම සංසාරේ මොනතරම් පාප කර්ම කරන්න ඇති කෙනෙක්ද? ඒ වගේම අර මා කිව්වා සමහර අය අයුක්තියෙන් අසාධාරණයෙන් සල්ලි හම්බ කරනවා. ඉහළ පෙළේ යාන වාහන අරගෙන සැප විපාක විඳිනවා. ඒක හරි. අපිට ඊර්ෂ්‍යාවක් හිතුනොත් සහ අපි විවේචනයකුත් කළොත් පේනවා දුන් අසාධාරණ ජීවත් වෙන උන්ටමනේ යකෝ හරියන්නේ කියලා හිතුවොත් කොච්චර පවුද කියලා බලන්න මං කිව්වනේ ඒක. ඒගොල්ලන්ට මොකද දන්නවද අර සැප විපාක ලැබිලා ඉතින් බහින රෝගයක් නැත්te මොකද දන්නවද? ඒ වෙලාවේ ඒගොල්ලෝ භුක්ති විඳින්මින් ඉන්නේ පෙර කරන ලද පිනක්. පෙර කරන ලද පිනක්. එතකොට කළ පාප කර්ම වල විපාකේ ලැබෙන්නේ නැද්ද? ඒක සමහරට මැරෙන්න මොහොතක් තියද්දි හරි මේ භවෙ වෙන්නත් පුළුවන් දිට්ඨ දම වේදනිය. නැත්නම් උපපජ්ජ වේදනේ ඊළඟාත්ම වාහ වෙන්නත් පුළුවන්. අපරාපරිය නිවන් දක්නා මොහොතේදී වෙන්න පුළුවන් පිනත් එහෙමයි. මේ භවයේ කළ පින් වලට විපාක නොලැබී පාප කර්ම වල විපාකයක් නම් අපට ඇවිල්ලා තියෙන්නේ. කලකිරෙන්න එපා. ඊළඟ ආත්ම භාවයේදී පින්නති ඔබ කළ දේට විපාක ලැබෙනවමයි. කරගත්තු පින්කම් වල විපාක ලැබෙනවමයි.
පින්නත් ඔබ නිතර භාවිතා කරන එකක් සාදු සාදු මෙමා කළපින් පෑදි පෑදී තිබේවා ආදී ආදී නොදැන කළ පව් සේදි සේදී ගෙවේවා ජාති ජාති දුකක් විපතක් කිසිම කලකත් නොවේවා සාදු සාදු මෙපින් බලයෙන් නිවන් සම්පත් ලැබේවා. අපි මේ ජීවිතයේදී ප්‍රශ්න 4කට උත්තර හොයන ගමනට සවියක් කරගන්න උත්සාහ කරමු මේ සියලු සද්ධර්ම දේශනා. මොනවද අපි අප පිළිබඳව ප්‍රශ්නවලට උත්තර වශයෙන් සපයාගත යුත්තේ? මොනවද අපට අනිවාර්යයෙන්ම ඇති වී තිබිය යුතු ප්‍රශ්න? එකක් මම කවුද? මොකද දැනගන්න ඕන? මම කවුද කියන ප්‍රශ්නෙට උත්තරයක්. මම කොතනද ඉන්නේ? මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? මම කොතනද ඉන්නේ? දහම් මසන්නේ දැනුම ලබන්නයි. දහම් මසන්නේ ඇසක් ලබන්නයි. ඇසක් ලබන්නේ ඇත්ත දකින්නයි. ඇත්ත දකින්නේ කුසල් වඩන්නයි. කුසල් වඩන්නේ නිවන් දකින්නයි. ඒකට උත්තරේ කෙටියෙන්වත් නොකියුවොත් බණ අසම්පූර්ණයි. ඒ නිසා මම කවුද? මම කොතනද ඉන්නේ? මං කොතෙන්ටද යා යුත්තේ? මං එතෙන්ට යාගන්නේ කොහොමද? ප්‍රශ්න 4 මතකද? දැන් මම උත්තරේ කියනවා. ආපහු එවුවම උත්තරේ සිංහලෙන් කියන්න ඕනේ. මේ ගද්දියෙන් කියන්න ඕනේ. මම මගියෙක් මී තොටු පොළ ළඟ නතර වුණ ධර්මය පහුරක්ය සසරින් එතරවන එතරට යා යුතුය විදසුන් හබලගෙන කෙම්බිම දකිමි මම නිවනේ සුවය දෙන. දැන් ඔන්න උත්තර 4ක් ඇතුලේ තියෙනවා. කවි විතරක් කෙටියෙන් ඉක්මනින් කියනවා. මම මගේ එක්මි තොටු පොළ ළඟ නතර වුණ ධර්මයේ පහුරක්ය සසරින් නතරවන එතරට යා යුතුය විදසුන් හබලගෙන කෙම්බිම දකිමි මම නිවනෙහි සුවය දෙන. කෙම්බිම දකිමි මම නිවනෙහි සුවය දෙන. දැන් මම කවුද? ඔය කවිය අනුව මම මගියෙක්. ඇත්තයිද? මගියා කියන්නේ කාටද? ගමනක් යන මිනිසයා. පින්නත් ඔබත් මමත් ගමනක් ආවද නැද්ද? ගමනක් ආවා. ඒ ගමන දැන් නිමා කළ යුතුද නැද්ද? ඒ ගමන මෙතෙක් ආවේ නිකන් නෙමෙයි. අපට පුංචි කාලේ ඉඳලා මේ පුරුද්ද දුන්නා. අම්බලමේ පිනා පිනා වලංකඩක් ඒක බින්දපි ගොනා ගොනා ඒකට මට hina hina කිරි කිරි බෝලේ ඈතට හෙන්නේ නැහැ මම හිතමේ ඕනේ රැලි රැලි මාලේ මේ ළමයා කොයින්ද රෝස කැලෙන් ඇහින්ද අපායේ ගිහිල්ලා ඉපදිච්ච උන්රන් කියන්නේ කපුටගෙනත් දැන් අන්තිමට කරන දඩිම් බිඩින් ඩොන් දඩිම් බිඩින් ඩොන් කිව්වේ භාවනාව ගැනයි. ගොඩක් තියෙන අදහස් මේ ගැන කියන්නේ. අපි මේ දිග ගමනක් ඇවිල්ලා පොඩි අම්බලමක නැවතුණා. අපි ආවා මේ භවයට එනකම් වළංකඩක් කරගහගන්න. ඒ තමයි පින්පව් දෙක නැමැති කරා වළංකඩ. භාග්‍යතුන් වහන්සේ වදාළේ පුඤ්ඤ පාප පහිනස්ස වළංකඩ දැන් පොඩි කරන්න වෙලාවයි. ඔබ පින් කළ යුත්තේ දැන් මේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මේ ධර්ම සාකච්ඡාවක සීවලී මහරහතන් වහන්සේ දන් දුන්නේ ප්‍රත්‍යලාභීන් අතර අගතනතුරු ලබන්න නේද? මං කෝව. එතකොට බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා නේද? අපේ හැමදුරන්නේ අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී කියලා මං කෝව. නිවන් කරා යන ගමනේදී පිනේ විපාක බලාපොරොත්තු නැතුව ලැබෙනවමයි. ඒ නිසා පැතිය යුත්තේ මොකද්ද? නිවන පත නිවන අරමුණු කරගෙන යමෙක් මේ කළ සියලු පින්කම් පාවිච්චි කරනවා නම් අරමුණු කරනවා නම් නිවනට ප්‍රත්‍ය කරගන්න අදිෂ්ඨාන කරනවා නම් ඒක පිනක් නෙවෙයි කුසලයක්. ඒක මොකද්ද? තවසරයක්
හැම කුසලයක්ම පිනක් වෙනවා. හැම පිනක්ම කුසලයක් වෙන්නේ නැහැ. සමහරු පිනක් කරලා කීර්තිය ප්‍රශංසාව ලෞකික ලාභ ලෝභ මොන යම් හෝ දෙයක් බලාපොරොත්තු වෙලා එතනින් නවතිනවා නම් නිවන පිළිබඳව හාංකවිසියක්වත් හිතේ නැතුව ඒක පිනක් විතරයි. ඇත්තට මේකට පිනට විපාක ලැබෙනවා. ලෞකිකවත් ලැබෙනවා, ලෝක සසර ගමනෙත් ලැබෙනවා. පින්නත් ඔබ ප්‍රාර්ථනා කළ යුත්තේ නිවන් දකින්නමයි. ඒ නිවන සඳහා යන ගමනට මේ මහා පින්කම බුදුපාමුල පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. නිවනේ අවබෝධය ලබාගත් කෙනෙකුගේ හිත තුළ පහළ වෙනවා ප්‍රශ්න කීපයකට නිවැරදි උත්තර. මාය සඳහා තමයි ගාථාවක් මාතෘකා කළේ. කාලේ ප්‍රමාණවත් නැති නිසා අවසන් කරනවා. දුකක් තියෙනවා විඳිනෙක් නැහැ පේන. කෙරුමක් තියෙනවා කෙරුමෙක් නැහැ පේන. නිවුමක් තියෙනවා නිවුනෙක් නැහැ පේන. පාරක් තියෙනවා යන්නෙක් නැහැ පේන. එහෙනම් ඒ තුල ප්‍රශ්න හතරක් ගොඩනගෙනවා. දුකක් තියෙනවා නම් විඳින්නේ කවුද? කෙරුමක් තියෙනවා නම් කෙරුමා කවුද? නිවුමක් තියෙනවා නම් නිවුනේ කවුද? පාරක් තියෙනවා නම් යන්නේ කවුද? නාම රූප දෙකමයි මේ විඳවන්නේ. තණ්හාවමයි මේ දුක් ඇති කරවන්නේ. තණ්හා නිරෝධයමයි නිවුනෙක් වන්නේ. අරියට මඟ වැඩිමයි නිවනට යන්නේ. ඒ නිසා මගියෙක් වශයෙන් අපි නැවතුණු අපට ධර්මයේ පහුර තුලට නැගගෙන විදර්ශනාවෙන් මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්නට අවශ්‍ය මඟ පෙන්වීම ලබාගෙන හිත වඩා වර්ධනය කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කොට සම්මා ඥාන සම්මා විමුක්ති සංඛ්‍යාත ඒ උතුම් ධර්ම මාර්ගයේ පූර්ණේ කරගන්නට පින්නති ඔබට මේ උතුම් කුසලය බුදුපාමුල පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුද්ධ සරණයි.